දැන් තර මේ පාඩවෙදි ඇත්තරම අපිට මේ තීරි විදිහට එහෙම නැත්නම් සිද්ධාන්ත විදිහට අපි කලින් ඉගෙන ගත්ත මුදලි කාලිකාගේ පාඩමේ තීරිය ඇත්තරම පාවිච්චි කරන්නත් පුළුවන් හින්දා මේ පාඩම වඩාත් පහසු වෙයි කියලා මම හිතනවා. බලමු. එතකොට දැන් මෙතනදී මුලින්ම අපි ඉගෙන ගන්න බලමු මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් කියන්නේ මොනවද කියලා. දැන් ස්ථාවර ආදායම් සුරුකුම්පතක් කියලා කියන්නේ ඇත්තටම මේ ණය ලබා ගැනීමේ උපකරණයක්. ණය ලබා ගැනීමේ උපකරණයක්. ඒ කියලා කියන්නේ මෙතෙන්දි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන ඉන්නවා මොකක් හරි දැන් මේ ණය ලබා ගැනීම උපකරණයක් කියලා මම කිව්වනේ. ඒතර මේ ණය ලබා ගන්න කවුරු හරි ඉන්නවා. ඊට පස්සේ ණය ලබා දෙන්න කැමති පුද්ගලයෙකුත් ඉන්නවා. මේ දෙන තමයි මේ ස්ථාවර ආදායම් සුරුකුම්පතක දෙපැත්තේ. ඒතර මේක මූල්‍ය උපකරණයක්නේ. දැන් සාමාන්‍ය මූල්‍ය උපකරණයක් වුණාම හැමතිස්සෙම ගොඩක් වෙලාවට අඩු අවම වශයෙන් දෙන්නෙක් ඉන්නවා මේ උපකරණ දෙපැත්තේ නේද? ඒ ලබා දෙන එක්කෙනා සහ ලබා ගන්න එක්කෙනා. දැන් උදාහරණයක් විදිහට මේ මූල්‍ය උපකරණ කියලා කියන්නේ මොනවා හරි මූල්‍යමය අගයක් තියෙන උපකරණයකට. මොනවා හරි මූල්‍යමය අගයක් තියෙන උපකරණයකට. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් සමාගම කොටස්. ඒතර සමාගම කොටස් වුණාම කොටසකට තියෙනවා අපි දන්නවා මොනවා හරි වටිනාකමක් තියෙනවා නේද? දැන් ජෝන් කියලා සමාගමේ කොටසක් ගත්තොත් මේ දවස්වල කොටසක වෙන රුපියල් 150ක් විතර යනවා. ඒතර මේ සමාගමේ කොටස් නිකුත් කරන්නේ කවුද? නිකුත් කරන්නේ සමාගම. ඒතර මිලදී ගන්න කවුද? කවුරු හරි මිලදී ගන්න පුද්ගලයෝ. ඒ කියන්නේ ව්‍යාපාරය ආයෝජනය කරන්න කැමති පුද්ගලයෝ. එතකොට ඒ වගේ මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් කියන්නේ ණය ලබා ගන්න නිකුත් කරන උපකරණයක්. එතකොට මේක නිකුත් කරන්නේ කවුද? මේක නිකුත් කරන්නේ ණය ලබා ගන්න කැමති ඒක ණය ලබා ගන්න අවශ්‍ය කරන සමාගම හරි රජය හරි කවුරු හරි නිකුත් කරන්න. කියන්නේ ණය ලබා ගන්න තමයි මේක නිකුත් කරන්නේ. ඒතර මේ ආකාරයට මෙහෙම ණය ලබා ගන්නෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ දැන් මෙයා තමයි ණය ලබා ගන්න. මේ ණය ලබා ගන්න. ඊට පස්සේ ඉන්නවා මෙයාට ණය ලබා දෙන පුද්ගලයා. අපිට පුද්ගලෙක් කියලා. මෙයා තමයි ණය ලබා දෙන්න. හරි. දැන් එතකොට මෙතන මේ ණය ලබා ගන්න කෙනෙක් ඉන්නවා ණය ලබා දෙන්නෙක් ඉන්නවා. දැන් හිතන්නකෝ අපි රුපියල් ලක්ෂයක ණයක් කියලා ලබා ගන්න. රුපියල් ලක්ෂයක ණයක් කියලා ලබා ගන්න මේ A කියන අපි හිතමු සමාගමක් කියලා. ඒතර මේ A කියන සමාගම රුපියල් ලක්ෂයක ණයක් ලබා ගන්න. ඒතර දැන් මේ ලක්ෂයක ණයක් ලබා ගනිද්දි මෙයා කියන්න ඕනේ මම ලක්ෂයක් පහු දින දවසක් කියන්නත් ඕනේ. නැත්නොත් එහෙම කාලයක් කියන්න දුන්නොත් එහෙම ඕන කාලයක් තියාගන්න දුන්නොත් එහෙම දැන් මෙයා දන්නේ නැහැනේ මෙයාට සුරක්ෂිතතාවයක් නැහැනේ මෙයාට කවදද හම්බෙන්නේ කියලා මේ ලක්ෂය. එහෙනම් මේකට තියෙන මොකක් හරි කාල සීමාවක්. අපි කියනවා අවුරුදු 2කින් හරි අවුරුදු 5කින් හරි ඒ වගේ කාලෙකින් මේක අපහු ගෙවනවා කියලා. දැන් මේ ණය ලබා දෙන පුද්ගලයා කැමති වෙයිද මේ ඒට මේ ලක්ෂය අවුරුදු 2ක් කියලා අපි හිතමුකෝ. ඒතර අවුරුදු 2 කාල පරිච්ඡේදයකට මේ ඒට මේ ණය ලබා දීලා ඉවරලා පැත්තකට වෙලා ඉන්න. ඒතර මෙයාට අවුරුදු 2කින් ලක්ෂයක් හම්බ වෙනවා මෙයා කැමතිද නෑ නේද? අපි දන්න මුදලගේ කාලයත් එක්ක පිරියනවා නේද? ඒතර මුදලගේ කාලයත් එක්ක පිරියෙනින්දා මෙයාට අනිවාර්යෙන් අවශ්‍ය කරනවා මේකට මොනවා හරි ප්‍රතිලාභයක් අවශ්‍ය කරනවා නේද? ඒතර ඒ අවශ්‍ය කරන ප්‍රතිලාභය තමයි මේ අපි මොකක්ද මේකට මූල්‍ය උපකරණයක්. ඒතර ප්‍රතිලාභ විදිහට මෙයා මේකට පොලි ගෙවීමක් සිද්ධ කරනවා නේද? පොලියක් ගෙවනවා. ඒතර මේ ස්ථාවර ආදායම් ආයෝජනයකදී එයා ලක්ෂයක් ඒට ණයට ලබා දෙනවා. ඊට පස්සේ අවුරුදු 2ක කාලයකට තමයි ණයට ලබා දෙන්නේ. ඒ අවුරුදු 2ක කාලය ඇතුලේ මෙයාට හම්බ වෙනවා මොකද්ද? පොලියක්. මෙයාට හම්බ වෙනවා පොලියක්. පොලි ගෙවීමක් හම්බ වෙනවා. ඒතර අන්න ඒකයි මේකට මේ ස්ථාවර ආදායම් උපකරණයක් කියලා කියන්නේ. මේකට ස්ථාවර ආදායම් සුරුකුම්පතක් කියන හේතුව තමයි ඒක. මොකද මෙයාගේ මේ ආදායම ස්ථාවරයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඕගොල්ලෝ ගිහිල්ලා ඉවරලා සමාගම කොටසක ආයෝජනය කළොත් දැන් අද ගිහිල්ලා ඉවරලා මම කලින් කිව්ව උදාහරණය වගේ ජෝන් කී සමාගමේ කොටස් රුපියල් 150කට අද ගිහිල්ලා මිලදී ගත්තොත් එහෙම තව අවුරුද්දකින් ඕගොල්ලෝ දන්නේ
ඔයගොල්ලන්ගේ ආදායම කොච්චරක් වේද කියලා. ආදායම කියලා කියන්නේ මේ කොටස විකුණලා කීයක් ගන්න පුළුවන් වේද කියලා ඔයගොල්ලෝ දන්නේ. මොකද මේ රුපියල් 150 කොටසක මිල ඉර යන්නත් පුළුවන් පහළ යන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඒක නිශ්චිතතාවයක් නැහැ. හැබැයි ඒ වගේ නෙමෙයි මේ වගේ අවස්ථාවකදී මේ ණයක් ලබා දුන්නා මෙයා මේගොල්ලෝ කියනවා ඔයාට හම්බෙන්නේ අපි අවුරුද්දට 108 ගාණ කියන. නැත්නම් 112 ගාණ කියනවා. ඊටම පැහැදිලිව මේගොල්ලෝ මේ ස්ථාවර පොලියක අගය කියනවා. එතකොට මේකේ මේ ආයෝජනය එහෙම නැත්නම් මේ ණය ලබා දෙනවා කියලා කියන්නේ ඒ කෙරෙහි කරන ආයෝජනයක් නෙමෙයි ණය ලබා දෙන පුද්ගලයා. ඒ ආයෝජනයෙන් එයාට ස්ථාවර ආදායමක් හම්බ වෙනවා කියලා අපි කියනවා. ඒ හින්දා මේ වගේ සුරකුම්පත් වලට අපි කියනවා ස්ථාවර ආදායම් සුරකුම්පත් කියලා. ඒතර මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් භාවිතා කළ ණය ලබා ගන්න කවුද? ණය ලබා ගන්න ගොඩක් වෙලාවට සමාගම් හරි රජය හරි. ඊට අමතරව දැන් වෙනත් රටවල් අපි ගත්තොත් එහෙම නගර සභාව වගේවත් මේ වගේම නිකුත් කරනවා. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? සමාගම් රාජ්‍යයට අමතරව ඊට අමතරව විවිධ රාජ්‍ය නොවන ආයතන මේ වගේ ණය ලබා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ඒවා ඉන්නවා. හැබැයි බහුලව අපි දකින්නේ සමාගම් සහ රජය තමයි මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් භාවිතා කරලා ඉවරලා මහ ජනතාවගේ ණය ලබා ගැනීම සිද්ධ කරන්නේ. මෙසේ ණයට ලබා ගන්න අරමුදල් විවිධ ව්‍යාපෘති සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගැනීමලු. කියන්නේ දැන් මෙහෙම ණය ලබා ගන්නේ මොනවා හරි කාර්යයකට. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ගමුකෝ රජය. දැන් ශ්‍රී ලංකා රජය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ අහලා ඇති සතිපතා මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා කියලා. දැන් ඔයගොල්ලෝ ටිකක් මේ මොනවාද මූල්‍ය තොරතුරු තියෙන පුවත්පත් එහෙම භාවිතා කරනවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති මේ හැම බදාදාම තියෙනවා බිල්පත් නිකුතුවක් නේද? සතිය හැම බදාදාම තියෙනවා බිල්පත් නිකුතුවක්. ඒතර මෙතෙන්දි කරන්නේ මොකද්ද? දැන් රජය අපි දන්නවා වියදම් කරනවා. ඒතර මේ රජයේ වියදම් කරනකොට රජයේ වියදම් පියවා ගන්න රජයට අවශ්‍යයි මුදල්. ඒතර රජයට ආදායම් වෙන මාර්ග තියෙනවා. මොනවද? බදු ආදායම් මේ වගේ විවිධ ආදායම් මාර්ග තියෙනවා. හැබැයි සමහර වෙලාවට රජයට මේ ආදායම් මදි වෙන්න පුළුවන් වියදම් කරගෙන යන්න. ඒතර රජය මොකද කරන්නේ? ඒතර රජය කරනවා ණය ලබා ගන්න. ඒතර රජේ ණය ලබා ගන්න පුළුවන් එක ආකාරයක් තමයි මේ මහ ජනතාවගෙන් ණය ලබා ගන්න එක. මේ මහ ජනතාවගෙන් රජය ණය ලබා ගන්න මෙන්න මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් නිකුත් කරලා. එතෙන්දි ස්ථාවර ආදායම් සුරකුම්පත් වර්ග දෙකක් තියෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී ඉගෙන ගමු මේ මොනවද කියලා. එතකොට මේ රජය ණය ලබා ගන්න භාවිතා කරනවා කියලා මම කිව්වා. ස්ථාවර ආදායම් සුරකුම්පත්. එතකොට දැන් රජයේ ණය ලබා ගන්න රජේ වියදම් පියවා ගැනීම වගේ කටයුත්තකට කියන්නේ මොනවා ණය ලබා ගන්න කටයුත්තක් තියෙනවා. ඊට අමතරව දැන් ව්‍යාපාර තවත් විවිධ ආකාරයක කටයුතු සඳහා ණය ලබා ගන්න වෙන්න පුළුවන්. සමහරවිට ව්‍යාපාරය වැඩි දියුණු කරන්න. එහෙම නැත්නම් ව්‍යාපාරය වැඩි පොලියට ගත්ත ණයක් ගෙවලා අවසන් කරන්න අඩු මුදලට ණයක් ලබා ගන්න මේ වගේ දෙයක් කරන වෙන්නත් පුළුවන්. මේ වගේ විවිධ කාර්යත්ව සඳහා තමයි මේ ණය ලබා ගන්න. ස්ථාවර ආදායම් සුරකුම්පත් ආයෝජකයන් වෙත විවිධ කාල පරාසයන් ඔස්සේ ස්ථායී පැයුම් මාර්ගයක් වේ. මේ පැයුම් මාර්ගය ස්ථායී මම අර කලින් කිව්වේ. මේක ගැන අපේ අවධානමක් වෙනසක් ඇති කරගන්න දෙයක් නෑ. අපි ෂුවර් එකටම දන්නවා මේ අවුරුදු දෙක ඔස්සේ අපිට නිශ්චිත පොලියක් හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු දෙක අවසානයේදී අපේ ණය මුදල අපිට ආපහු හම්බ වෙනවා කියලා. ඒ හින්දා ස්ථායී. අපිට විචලන වීම ගැන බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අපි මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් ගැන විවිධ නිතර කතා කරනකොට ඉගෙන ගන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ පදමාලාවක් තියෙනවා. අපි මේ එකින් එක මේ පද හරහා ගිහිල්ලා බලමු. මේ පදවල අපිට කියවෙන්නේ මොකක්ද කියලා. එතකොට දැන් අපි කලින් උදාහරණෙම ගත්තොත් එහෙම දැන් මෙහෙම අපි ගන්නවා A කියලා සමාගමක්. ඒ විදිහට ඉන්නවා. ඊට පස්සේ මේ A කියන සමාගම ලක්ෂයක මුදලක් ණයට ලබා ගන්නවා. දැන් මේ ලක්ෂය එන්නේ මේ පැත්තට ඊට පස්සේ මේ ආකාරයට මෙහෙම මිනිස්සුන්ගෙන් තමයි මෙයා මේ ණය ලබා ගන්න. මේ මිනිස්සු තමයි මෙයාට මේ ණය ලබා දෙන්නේ. හරිද? දැන් මෙයාට අවශ්‍ය කරන්නේ ලක්ෂයක් කියලා හිතමුකෝ අපි මේ මොකක් හරි කර්තව්‍යයක් කරගන්න මෙයාට ලක්ෂයක ණයක් තමයි අවශ්‍ය කරන්නේ.
ඒතර දැන් මේ අවස්ථාවේදී මෙයාට මේ ලක්ෂ්‍යම හම්බ වෙනවද එක පුද්ගලයෙක්ගෙන්? එක පුද්ගලයෙක්ගෙන් ගන්නවා නම් මෙහෙම ප්‍රසිද්ධිය මට ලක්ෂයක් අවශ්‍යයි කියලා. සාමාන්‍යයෙන් මේ වගේ වැත්තට වෙන්නේ කොහොමද? මේ වගේ වැත්තට වෙන්නේ දැන් මේ කියන පුද්ගලට අවශ්‍ය කරන ලක්ෂ්‍ය. ඒ කියන කම්පැනිකට, ඒ කියන ව්‍යාපාරයට, ඒ කියන සමාගමට අවශ්‍ය කරන රුපියල් ලක්ෂයක මුදලක් මොකක් කර කාර්යයකට. එතකොට දැන් මේ ඒට අවශ්‍ය වුණා මේ ගිහිල්ල ඉවරලා මේක කෙලින්ම මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ නැහැ. ඒත් මොකද එයාට වඩා මේ ගැන විශේෂඥතාව තියෙන සමාගම් ඉන්නවා. ඕගොල්ලෝ සමහරවිට අහලා ඇති ඔය ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් කියලා කියන්නේ, ආයෝජන බැංකු කියලා කියන්නේ. මේ වගේ සමාගම් ඉන්නවා. ඒතර මේ සමාගමකට ගිහිල්ලා කියනවා මෙයා මට ලක්ෂයක් අවශ්‍ය කරනවා කියලා. හරිද? මේ තියෙන ආයෝජන බැංකුවක් කියලා හිතන්නකෝ. ඒතර ආයෝජන බැංකුවට කියලා කිව්වයින් පස්සේ මට ලක්ෂයක් අවශ්‍ය කරනවායි කියලා එයා ඒ අවශ්‍ය වැඩ පිළිවෙල වල ටික කරලා ඒ ටික අපි මේ පාඩම ඇතුළේ ඉගෙන ගන්න අවශ්‍ය කරන්නේ. මොකද අපිට ඒ ප්‍රශ්නේ නැති හින්දා. ඒතර ඒ අවශ්‍ය වැඩ පිළිවෙල වල ටික කරලා ඉවරලා මෙයා මේ ලක්ෂ්‍ය මිනිස්සුන්ගෙන් ණයට ගන්න කටයුත්ත ආරම්භ කරනවා. මේ ආරම්භ කරද්දී දැන් මම කියවනේ මේ ලක්ෂ්‍යම මෙයාගේ එක පුද්ගලයාකින් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒතර මෙයා කරන්නේ මේ ලක්ෂ්‍ය පොඩි කොටස් වලට බෙදනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් සමාගම කොටස් තුනක් කොටසක මිල කියලා කියන්නේ මේ සමාගමේ ප්‍රාග්ධනයෙන් එක කොටසක් කියලා කියන්නේ බොහොම පොඩි කොටසක් නේද? ඒ වගේ මෙයා මේ ලක්ෂ්‍ය චූටි කොටස් වලට බෙදනවා. අපි හිතමු ගොඩක් වෙලාවට පොදුවේ සාමාන්‍යයෙන් බෙදන්නේ මේ රුපියල් 100 කොටස් වලට. ලංකාවේ නම් රුපියල් 100 කොටස් වලට බෙදනවා. එතකොට මේ රුපියල් 100 එක කෑල්ලකට තමයි මේ කියලා අපි කියන්නේ එක සුරකුම්පතක් කියලා කියන්නේ. එක් සුරකුම්පතක් කියලා කියන්නේ මෙන්න මේ එක කෑල්ලකට. එතකොට මේ මිනිස්සුන්ට මේ ණය ලබා දෙන්න කැමති අයට පොදුවේ මෙයා දෙන්නේ මේ සුරකුම්පත් සංඛ්‍යාවක්. දැන් අපි හිතමු ඒ කියන පුද්ගලයා ඒ නෙමෙයි මෙතන අපි හිතමු ඇල්ෆා කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේ ඇල්ෆා බීටා ගාමා කොවිඩ් මේ වේරියන්ට්ස් නෙමෙයි මිනිස්සු. අපි ඇල්ෆා බීටා ගාමා කියලා හඳුන්වනවා. ඒකට දැන් ඇල්ෆා කැමති 20000ක්. ඇල්ෆා කැමති 20000ක් ණයට ලබා දෙන්න. ඒතර ඇල්ෆා 20000ක් ණයට ලබා දෙන්න කැමති නම් මෙයා 100 සුරකුම්පත් කීයක් ගන්න ඕනද? ඒතර මෙයා 20000ක් ණයට ලබා දෙන්න කැමති එක සුරකුම්පතක වටිනාකම 100යි. එහෙනම් මෙයා කොච්චර ගන්න ඕනද? සුරකුම්පත් 200ක් ගන්න ඕනේ නේද? ඒතර ඇල්ෆා සුරකුම්පත් 200ක් ලබා ගන්න. ඒ වගේ දැන් බීටා 10000ක් ණයට ලබා දෙන්න කැමති නම් බීටා සුරකුම්පත් 100ක් ලබා ගන්න. ඊට අමතරව ගැමා ඉතුරු 70000 ණයට ලබා දෙන්න කැමති නම් එයා සුරකුම්පත් 700ක් ලබා දෙනවා. ඒතර මෙයා මේ සුරකුම්පත් කොම් කීයක් නිකුත් කරන්න ඕනේ මේ ලක්ෂ්‍යම ගන්න? ලක්ෂය බෙදීම 100. ලක්ෂය බෙදීම 100 කියලා කියන්නේ සුරකුම්පත් 1000ක් නේද? ඔන්න ඔය වගේ තමයි මේ එතකොට මේ එක සුරකුම්පතකට ඔයගොල්ලෝ දැක්ක මේ මොකක් හරි අගයක් තියෙනවා කියලා. අන්නේ සුරකුම්පතට අපි දැක්කනේ අගයක් තියෙනවා කියලා. ඔන්න සුරකුම්පතේ මුහුණතේ අගේ. එහෙම නැත්නම් මේකේ නාමික අගයට අපි කියනවා සුරකුම්පතේ මුහුණත් අගය කියලා. කියන්නේ මේ සුරකුම්පතකට අගයක් පවර්ලා තමයි නිකුත් කරන්නේ. අන්න ඒක තමයි මේ මුහුණත් අගය කියලා කියන්නේ. නිකුත් කරන ලබන කිසියම් මුහුණත් අගයක් සඳහායි. ඒතර මේ මුහුණත් අගයේ තියෙන වටිනාකම තමයි දැන් මේ ඇල්ෆා කියන පුද්ගලයා මේකෙන් අදහස් වෙන්නේ 100ක් දීලා තමයි මේ සුරකුම්පත ලබා ගන්නවා කියලා. ඒක සුරකුම්පත් වර්ගය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ මුලදී මෙතන මුදල් හෝ මාරු රුපියල් 100ක් කියලා කියවෙන්නේ සුරකුම්පතේ මුහුණත් අගින්. හැබැයි අනිවාර්යයෙන්ම කියනවා මේකෙදි කල් පරිණත වීමදී කියන්නකො මේ සුරකුම්පත අවුරුදු 3කට නිකුත් කළේ කියලා. ඒතර මම කියවනේ අවුරුදු 3 අවසානයේදී මේ කියන සමාගම විසින් මේ සුරකුම්පත ආපහු අරගෙන ඒ ලබාගත් ණය මුදල මේ පුද්ගලයන්ට ඇල්ෆා බීටා ගාමාට ආපහු දෙනවා කියලා. අන්නේ සුරකුම්පතක් සඳහා ආපහු ලබා දෙන මුදල අනිවාර්යයෙන්ම මේ මුහුණත් අගයට සමාන වෙනවා. දැන් පරිණත වීමදී නැවත ගෙවන ලබන්නේ අනිවාර්යයෙන්ම මේ මුහුණත් අගය. කියන දැන් අද දවසේ මේ ගනුදෙනු වෙලා ඉවරලා ඒ ණයට ලබා ගන්නවා. ඊට පස්සේ අවුරුදු 3ක් විතර ගියා කියලා හිතන්නකෝ. දැන් මේකේ කල්පිරීම අවුරුදු 3ක් නම් අවුරුදු 3 දවසේදී ඒ විසින් ආපහු දැන් මේ ඇල්ෆා සුරකුම්පත් 200ක් අරගෙන 20000ක් ණයට දීලා තිබ්බනේ. ඒතර ඇල්ෆාට ආපහු ලබා දෙන්න අනිවාර්යෙන් මේ එක් සුරකුම්පතක මුහුණත් අගය වැඩි කිරීම සුරකුම්පත් සංඛ්‍යාවට අදාළ අගය තමයි ඇල්ෆාට ආපහු ලබා දෙන්නේ. එහෙම දීලා ඇල්ෆාගෙන් සුරකුම්පත් ටික ආපහු ගන්නවා. ඊට පස්සේ තියෙනවා කූපන අනුපාතික. ඒ වගේම කූපන අනුපාතික කියන්නේ මොකද්ද කියලා මම දැන් කලින් කිව්වා. දැන් මේ මුදල් ඉවර වෙලා ඇල්ෆා බීටා ගාමා ඒට මුදල් ණයට දීලා ඉවරලා එයා
නිකං මුදල් තැන්පත් කළ තියන්න කැමති නෑ. එයාට මොකක් හරි ප්‍රතිලාභයක් අවශ්‍යයි නේද? මේ ප්‍රතිලාභෙන එක ආකාරයක් තමයි පොලිය. මං කිව්වා ස්ථාවර පොලියක් තියෙනවා කියලා. මේ පොලියට ස්ථාවර ආදායම් සුරුකුම්පත්වලදී අපි භාවිතා කරන පදය තමයි මේ කූපන් අනුපාතිකයේ තියෙන පදය. කියන්නේ මෙයා නිකුත් කරද්දී මේ දැන් මේ සුරුකුම්පතක් මේ රුපියල් 100ක එක් සුරුකුම්පතක් මෙතෙන්දි මේ විදිහට මේ ආකාරයට අපි නිශ්චය කරනවානේ. ඒතර මේ සුරුකුම්පත අපි ඒ අවස්ථාවේදීම දානවා පොලි අනුපාතිකුත්. අපි හිතමු 8ක් කියලා. ඒතර 8ක පොලියක් කියලා කියන්නේ මේකේ කූපන් අනුපාතිකයේ 8යි. ඒතර අවුරුද්දකට රුපියල් 8ක පොලි ගෙවීමක් සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තට වෙන දේ. දැන් මේක සාමාන්‍යයෙන් මේ කූපන් අනුපාතිකය අපි කියන්නේ දැන් මෙතන තියෙන කාල පරිච්ඡේදයක් සඳහා පොලි ගෙවීම කියලා. සාමාන්‍යයෙන් කූපන් අනුපාතිකයේ වසරක් සඳහා තමයි එළි දක්වන්නේ. ඒතර කූපන් අනුපාතිකයේ 8ක් කියලා කියන එකේ තේරුම රුපියල් 8ක් අවුරුද්දට ගෙවනවා කියන එක. හැබැයි ගොඩක් වෙලාවට අපි දකිනවා මේ කූපන් ගෙවීම අර්ධ වාර්ෂිකව සිද්ධ වෙනවා කියලා. මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් සඳහා කූපන් ගෙවීම කොහොමද සිද්ධ වෙන්නේ? අර්ධ වාර්ෂිකයේ ගෙවීම සිද්ධ වෙනවා කියලා අපි දකිනවා. ඒතර අපි බලමු 100ට කූපන් අනුපාතිකයේ 8යි නම් කොහොමද වසරක් සඳහා කූපන් ගෙවීම අපි හොයන්නේ කොහොමද? අපි හැමතිස්සෙම භාවිතා කරන්නේ දැන් කූපන් අනුපාතිකයක් නේ දෙන්නේ මේ ප්‍රතිශතයක් නේ දෙන්නේ. එතකොට කීයක් හම්බ වෙනවද කියලා බලන්න මොකක් හරි අගයක් ඕනේනේ. එතකොට මේ අගයද අපි භාවිතා කරන්නේ හැමතිස්සෙම මුහුණත් අගය. අනේ මුහුණත් අගය තවත් වටිනා යෙදීමක්. ඒතර මුහුණත් අගය පළවෙනි වටිනා යෙදීම තමයි මුහුණ ආපසු ණය කල්පිරීමේදී ආපසු ණය ගෙවීමේදී ලබා දෙන්නේ මුහුණත් අගය. ඊට අමතරව කූපන් අනුපාතිකය කියන්නේ ප්‍රතිශතයක් ওই ප්‍රතිශතයෙන් වැඩි වෙන්නේ අනිවාර්යයෙන්ම මුහුණත් මුහුණත් අගයෙන් ප්‍රතිශතයක් තමයි කූපන් ගෙවීම විදියට හම්බෙන්නේ. ඒතර කූපන් අනුපාතිකයේ 8ක් නම් මුහුණත් අගේ රුපියල් 100ක් නම් කොච්චරක් හම්බ වෙනවද කූපන් ගෙවීම විදියට? රුපියල් 8ක් හම්බ වෙනවා නේද? ඒතර රුපියල් 8ක් වසරක් සඳහා හම්බ වෙනවා. අර්ධ වාර්ෂික ගෙවීම සිද්ධ වෙනවා නම් කොච්චරක් හම්බ වෙනවද? මාස 6කට පාරක් රුපියල් 4 ගානේ. සරලව මේ අවුරුද්දක් සඳහා ගාන දෙකෙන් බෙදන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඵලදාව. සුරුකුම්පත රඳවා තබා ගන්නා කාලය සඳහා ඉපැයුම් අනුපාතිකය. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි අපි මේ කූපන් අපිට මේ පොලියක් හම්බ වෙනවනේ. දැන් කූපන් ගෙවීමක් හම්බ වෙනවා කියලා තිබ්බ 8ක. එහෙනම් ඒක නෙමෙයිද අපි ඵලදාව කියලා. දැන් ඇත්තටම එහෙම අපිට එහෙම කියන්න බෑ නේද? අපිට එහෙම කියන්න බැරි වෙන්නේ හේතුව තමයි මං කිව්වා දැන් මේ සුරකුම්පතක මුහුණත් අගයක් තියෙනවා කියලා මම කිව්වා. මේ මුහුණත් අගේ දැන් මං කිව්වා මේ රුපියල් 100 වගේ මුහුණත් අගයක් තියෙනවා කියලා. ඒතර මං කිව්වා මේ 100 තමයි කල්පිරීමේදී ආපහු හම්බෙන්නේ නා කියලා. හැබැයි මං කිව්වේ නැහැ මේක ආරම්භයේදී මේ කියන පුද්ගලයා මේ ඇල්ෆා කියන පුද්ගලයාට මේ සුරුකුම්පත හම්බෙන්නේ 100කට කියලා මං කිව්වේ නැහැ. ඒ ගාන 95ක් වෙන්න පුළුවන් 105ක් වෙන්න පුළුවන් 80ක් වෙන්න පුළුවන් 85ක් වෙන්න පුළුවන්. එතකොට අපි දැක්කා මෙයා 100කට ගත්ත කූපන් පතක් දීලා නෙමෙයි කල්පිරීමේදී රුපියල් 100ක් ආපහු ගන්න කියලා. එතකොට ඒ හින්දා එතනත් මෙයාට ඊපැයුමක් හෝ පාඩුවක් සිද්ධ වෙනවා නේද? ඒතර ඒකයි කූපන් ගෙවීමත් ඊට අමතරව සිද්ධ වෙනවා. ඒතර මේ දෙකේම බලපෑම් බලලා ඉවරලා තමයි මෙයා මේ රඳවා තබා ගන්න කාලය ඇතුළතදී මෙයාට කොච්චර ඊපැයුමක් හම්බ වෙනවද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒකට තමයි ඵලදාව කියලා කියන්නේ. ඇත්තටම දැන් මෙතෙන්දී කූපන් අනුපාතිකය කියලා කියන්නේ මෙයාට හම්බෙන්නේ මේ සුස්ථාවර ආදායම් සුරුකුම්පත තරම් හම්බෙන එක ආදායම් වර්ගයක් විතරයි. සමස්ත ඉපැයුම් රඳා පවතින මෙන්න මේ ඵලදාව මත. ඊට පස්සේ තියෙන වෙළඳපොළ අගය. සුරුකුම්පත් වෙළඳපොළ තුළ වර්තමානයේ විකිණෙන මිල. මොකද්ද මේ වෙළඳපොළ තුළ විකිණනවා කියලා කියන්නේ? දැන් මම වෙළඳපොළක් ගැන මෙච්චර වෙලා කිව්වේ නෑ නේද? මං කිව්වේ මේ විදිහට එහෙම සමාගමක් ඉන්නවා. එතකොට මෙයා මේ ඇල්ෆා බීටා ගාමා වගේ කට්ටියට මේක සුරුකුම්පත් දීලා මෙයා ණය ලබා දෙනවා කියලා විතරයි. ඒතර මේ වෙළඳපොළ කියලා කියන්නේ මොකක්ද? මේ වෙළඳපොළ කියලා කියන්නේ දැන් හිතන්නකෝ මෙයා මේ නිකුත් කළේ වසර 3ක් සඳහා වසර 3කින් පරණතන සුරුකුම්පත් කියලා. ඒතර දැන් ඔන්න වසර 3ක් කාල පරිච්ඡේදයේ තියෙන වසර 3ක සුරුකුම්පත් වසර 3 මෙහෙම 100 සුරුකුම්පත් මෙයා නිකුත් කරනවා. එතකොට ඇල්ෆා බීටා ගාමා මේ විදිහට ගන්නවා. දැන් ඇල්ෆා ගත්ත කියලා හිතන්නකෝ. ඇල්ෆා ගන්නවා 700ක්, බීටා ගන්නවා 200ක්, ගාමා ගන්නවා 100ක්. දැන් අවුරුද්දක් විතර ගියාට පස්සේ ඇල්ෆාට එනවා මුදල් හදිස්සියක්.
එතකොට ඇල්ෆාට මුදල් හදිස්සියක් කරනකොට මොකද වෙන්නේ? ඇල්ෆාට සල්ලි ඕන කරනවා. එතකොට දැන් ඇල්ෆාට පුළුවන් ඇල්ෆාට ආවා කියලා හිතන්නකො රුපියල් ගාණක් ඕනේ ඇල්ෆාට ආවා කියලා හිතන්නකො මුදල් හදිස්සියක්. එතකොට ඇල්ෆාට පුළුවන් මෙන්න මේක කරන්න. ඇල්ෆාට පුළුවන් මේ සුරුකුම්පත් 700න් 300ක්. අපි හිතමුකෝ 300ක් විකුණලා ඉවරලා මෙයාට හම්බ වෙනවා කියලා රුපියල් 28000ක් විතර. එතකොට ගන්න පුළුවන් කියලා. එතකොට මේ ඇල්ෆාට පුළුවන් බීටට මෙන්න මේ සුරුකුම්පත් 300 දීලා ඉවර වෙලා සුරකුම්පත් 300 දීලා ඉවරලා බීටගෙන් පුළුවන් සල්ලි ඉල්ල ගන්න. එතකොට මොකද කරන්නේ? මේ සුරකුම්පත් විකුණලා සුරකුම්පත් බීටට විකුණලා බීටගෙන් සල්ලි ගන්න පුළුවන් නේ. එතකොට අපි දකිනවා මේ සුරකුම්පත් වල අර කොටස් වගේම වෙළඳපොලේ වෙළඳපොලේ මේ වෙළඳපොල වටිනාකමක් තියෙනවා. වෙළඳපොලේ ගැනීම හා විකිණීම කරන්න වටිනාකම තියෙනවා කියලා අපි දකිනවා. එතකොට දැන් මේ මොකක් විවිධ සාධක මත තීරණය කළවලා මේ ඇල්ෆාගෙන් බීටට හම්බෙන සුරකුම්පත් සංඛ්‍යාවට බීට කිසියම් අගයක් ගෙවන්න තීරණය කරනවා. එතකොට එක් සුරකුම්පතක් සඳහා බීට ගෙවන්න කැමති වෙන මිල තමයි මේ සුරකුම්පතේ වෙළඳපොළ අගය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙතෙන්දී ඇත්තටම තියෙනවා ප්‍රාථමික වෙළඳපොළ හා ද්විතීයික වෙළඳපොළ කියලා දෙකක්. ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ මේ මූලික වෙළඳපොළ. මේ මූලික නිකුතෝ සිද්ධ වෙන්නේ. දැන් මේ ඒ වෙනුවෙන් අපි ඒ කියලා සරලව හැඳින්වුවට ඒ වෙනුවෙන් වෙන කවුරුහරි සමාගමක් තමයි මම කරන්නේ මෙතන කිව්වාගේ ආයෝජන බැංකුවක් වගේ. ඒතර මේ ඒ වෙනුවෙන් මුලින්ම මේ ඇල්ෆා බීටා ගෑමාට මේ කොටස් නිකුත් කරන එක තමයි මේ ප්‍රාථමික නිකුතය කියන්නේ ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ. ප්‍රාථමික වෙළඳපොළේ තමයි මේ ඇල්ෆා බීටා ගෑමාලා සුකුම්පත් මේ ආකාරයට ලබා ගන්න. එතකොට ඊට පස්සේ ඒ ලබාගත්තට පස්සේ කියන්නේ පළවෙනි වතාවට ලබාගත්තට පස්සේ මේ කල්පිරීම දක්වා තියෙන අවුරුදු 3 ඇතුළත මේ පරිණත වීම දක්වා තියෙන මේ අවුරුදු 3 ඇතුළත මේ බලංගු කාල පරිච්ඡේදයේදී ඇල්ෆා බීටා ගැමාලා මේ මාරු කර ගන්න වෙළඳපොළට අපි කියන මොකද්ද ද්විතීයික වෙළඳපොළ කියලා. දැන් මේ ඇල්ෆා බීටා ගැමාට ඒ තුන් දෙනා අතර හුමාරු කර ගන්න අවශ්‍ය නැහැ. මේ ඩෙල්ටා කියලා පුද්ගලෙක් හිටියා කියන්නකො සුරකුම්පත් මුලින් ගත්තෙම නැති කෙනෙක්. එයාට විකුණන්නත් පුළුවන්. ඒතර ඕන්නම් බීටට පුළුවන් ඩෙල්ටාට මේ සුරකුම්පත් ඔක්කොම ටික දීලා ඉවරලා ඒ සුරකුම්පත් වල දාලා සල්ලි ටික අරගෙන මේ වැඩෙන් අයින් වෙන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ වෙළඳපොළට අපි කියන ද්විතීයික වෙළඳපොළ කියලා. ඒතර මේ වෙළඳපොළේ විකිණීම් හා මිලදී ගැනීම තීරණය වෙන්නේ විකිණීම් සඳහා ඉල්ලුම් සහ සැපයුම් මත. වෙනත් භාණ්ඩයක් වගේම තමයි මේ සුරකුම්පත් සඳහා තියෙන ඉල්ලුම හා සැපයුම් මත තමයි මිල තීරණය වෙන්නේ. අන්නේ මිලට තමයි මේ වෙළඳපොළ මිලය කියලා අපි හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා පියවීම දිනය. විකුණුම්කරුගෙන් ගැනුම්කරුට අයිතිය මාරු වන දිනය. ඒතර මේක එච්චරම අපිට මේ පාඩමේදී අදාළ වෙන්නේ. මෙතෙන්දි කියවෙන්නේ ඔයගොල්ලෝ අහලා ඇති දැන් ඔය කොළඹ කොටස් වෙළඳපොලේ වුණත් දැන් අපි ගිහිල්ලා ඉවරලා අද ගිහිල්ලා ඉවරලා සමාගම කොටස් මිලදී ගත්තට අපේ නමට මේ කොටස් හම්බ වෙන්නේ නැත්නම් පියවීම සිද්ධ වෙන්නේ. අපේ මුදල් කොටස් දැන් අපි හිතන්නකො මම ගිහිල්ලා ඉවරලා කාගෙන් හරි කොටස් මිලදී ගන්න. ඒතර මට කොටස් ටික හම්බ වෙලා මගේ සල්ලි ටික අනිත් පුද්ගලයාට යන්න ඕනේ. මෙන්න මේ ඇත්ත මුදල් හා කොටස් වමාරුව සිද්ධ වෙන ගනුදෙනු සිද්ධ වෙච්ච දවස නෙමෙයි. මෙතෙන්දි ගනුදෙනු දිනේ හා පීවීම් දිනේ කියලා දවස් දෙකක් තියෙනවා. ගනුදෙනු සිද්ධ වෙච්ච දවස් තමයි අද දවස. අද දවසේ මම එකග වෙනවා වෙනත් පුද්ගලයෙක්ගේ කිසියම් මුදලක් එයාට ලබා දීලා කොටස් මිලදී ගන්න. හැබැයි ඇත්ත පීවීම ඇත්ත මුදල් හුවමාරු සහ ඇත්ත කොටස් වල අයිති හුවමාරු වීම සිද්ධ වෙන්නේ තව දවස් 3කට පස්සේ කොටස් වෙළඳපොලේ නා. එතකොට අපේ බාණ්ඩාග අපේ මේ ස්ථාවරාදායම් සුරකුම්පත් වෙළඳපොලෙත් බහුලව අපි දකිනවා දවස් 2කට පස්සේ ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන් ඔය ආකාරයට විවිධ දවස් ගානකට පස්සේ ඇත්ත අයිති හුවමාරු වන දවසක් තියෙනවා. ඕන දවසට තමයි මේ පීවීම් දිනය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ පරණ දිනේ දැන් ඔයගොල්ලන්ට එච්චර අපහැදිලිතාවයක් නැති වෙනවා ඇති. පරණ දිනය කියලා කියන්නේ මම දැන් කිව්වනේ මේ ස්ථාවර ආදායම් සුරකුම්පත් නිකුත් කළේ අවුරුදු 3ක් සඳහා කියලා. ඒතර අවුරුදු 3ක් සඳහා මේක නිකුත් කළා නම් ඒ අවුරුදු 3 සම්පූර්ණ වෙන දවස තමයි ඔය පරණ දිනය කියලා කියන්නේ. ඒතර එදාට තමයි අපිට ආපහු සල්ලි අපෙන් ණය ලබා ගත්ත ආයතනයෙන් අපිට ආපහු සල්ලි හම්බ වෙන්නේ. කල්පිරන දවස තමයි පරණ දිනය කියලා හඳුන්වන්නේ. හරි තවදුරටත් අපිට පදමාලාව උදාහරණ ඇසුරෙන් දැන් පැහැදිලි කරගන්න පුළුවන්.
දැන් බලන්න දැන් මං කිව්වා රුපියල් 100ක මුහුණත් අගයක් තියෙන කොටස් ගැන තමයි අපි මෙතෙන්දි සාකච්ඡා කරන්න කියලා. හරිද? එතකොට දැන් 100ක මුහුණත් අගේ තියෙන කොටස තමයි මේ නිකුත් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ තමයි ආරම්භක ආයෝජනය. ඒ කියන්නේ දැන් මේ තමයි කාලය ආරම්භය. එතකොට කාලය ආරම්භයේදී මොකද වෙන්නේ? කාලය ආරම්භයේදී මේ A කියන ව්‍යාපාරය මේ ඇල්ෆා කියන පුද්ගලයාට දැන් මේ කොටස ලබා දෙනවා. එතකොට ඇල්ෆා ඒට සල්ලි ලබා දෙනවා. එතකොට දැන් ඇල්ෆා ගාව තමයි මේ කොටසේ ඉන්නේ. 100 කොටසේ ඉන්නේ. මුණත් අගේ 100ක් වෙන කොටසේ ඉන්නේ ඇල්ෆා ගාව. එතකොට මෙතන කූපන අනුපාතිකයේ 12%යි. කූපන අනුපාතිකයේ 12%. එතකොට අවුරුද්දකට පාරක්. දැන් මේ වාර්ෂික කූපන් ගේම්ස් සිද්ධ වෙන අවස්ථාවක්. එතකොට වසරකට පාරක් මොකද වෙන්නේ? වසරකට පාරක් කූපන් ගෙවීමක් හම්බ වෙනවා ඇල්ෆා කියන පුද්ගලයාට. ඒකේ වටිනාකම කීයද? ඒකේ වටිනාකම අපි කිව්වා බලන්න මුහුණත් අගේ මත කියලා. මුහුණත් අගේ වැඩි කිරීම කූපන අනුපාතිකයට රුපියල් 12යි. ඒත් රුපියල් 12 ගන්න හැම අවුරුද්ද අවසානයේදීම එයාට කූපන් ගෙවීමක් හම්බ වෙනවා. රුපියල් 12 ගන්න කූපන් ගෙවීමක් හම්බ වෙනවා හැම අවුරුද්දම අවසානයේදී. අවසාන අවුරුද්ද අවසානයේදීත් ඒ 12 හම්බ වෙනවා. ඊට අමතරව මෙයාට මොනවද හම්බෙන්නේ? ඊට අමතරව කල්පිරීමේදී මෙයාට මේ මුහුණත් අගේ හම්බ වෙනවා. ඒතර අවසාන මේ මුදල් ගෙවීමේදී මුහුණත් අගේ සහ කූපන අනුපාතික කියන දෙකේම එකතුව තමයි මෙයාට හම්බෙන්නේ. ඒක මේ 112ක් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ 92යි ගාණක් තියෙනවා. මොකක්ද මේකේ තේරුම? ඒතර මේ 92යි ගාණ කියලා කියන්නේ මේ වෙළඳපොළ අගේ. වෙළඳපොළ අගේ එහෙම නැත්නම් ආරම්භයේදී නම් මෙයාට මේ සුරකුම්පත හම්බුනේ කීයකටද කියලා. දැන් මෙතෙන්දී නම් අවසාන ආරම්භයේදීනේ. ඒතර ආරම්භයේදී නම් මෙයා මේ ඊට ඇත්තට දීලා තියෙන රුපියල් 100ක් නෙමෙයි රුපියල් 92.73ක් දීලා තමයි මේ සුරකුම්පත ලබාගෙන තියෙන්නේ. පැහැදිලිද? අවසානයේට තමයි මේ මුහුණත් අගේ රවුම් ගාන තියෙන්නේ. හැබැයි දැන් ආරම්භයේදී ඒට දීලා තියෙන රුපියල් 92.73යි මේ සුරුකුම්පත සඳහා. ඒතර ඒක ඒ ගාන තමයි මේ තියෙන්නේ. ඒතර පළදාව තියෙනවා 14.52ක් ගන්න එක. ගන්න එක න ආකාරය අපි පස්සේ බලන්න පුළුවන්. දැන් බලන්න ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා නිකන් හිතලා දැන් කූපන් අනුපාතිකයේ 12 ඊට වඩා වැඩි පළදාවක් හම්බෙලා තියෙනවා. ඇයි ඒ? ඒකට හේතුව තමයි දැන් මේ බලන්න මේ 92ට ගත්ත සුරුකුම්පතට 92කට හම්බෙච්ච සුරුකුම්පතකට තමයි මෙයාට මේ රුපියල් 100ක් හම්බෙන්නේ අවුරුදු 4කින්. ඒතර එතනත් ලාභයක් තියෙනව නේද මෙයාට? මෙයාට එතනත් රුපියල් 7යි ගානක ලාභයක් තියෙනවද? 7යි ගානම ලාභේ එන්නේ නැහැ. මොකද අවුරුදු 4ක් ඔස්සේනේ මේ 7යි ගාන එන්නේ. එතකොට ඒක අපි මුදලේ කාලික අගේ දාලා ඉවරලා තමයි මේ ප්‍රතිශතය හොයන්නේ. ඒතර ඒ ලාභය සහ මේ කූපන් වලින් හම්බ වෙන ප්‍රතිලාභය කියන දෙකේ එකතුව තමයි මේ සමස්ත පළදාව විදියට මේ එන්නේ. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මෙතෙන්දි බලන්න පුළුවන් වෙළඳපොළ අගය සඳහා උදාහරණයක්. දැන් මේ කූපන් මේ සුරුකුම්පතම මෙයා අවුරුද්දයි මාස කිහිපයක් තියාගෙන ඉවරලා. දැන් මේ අවුරුද්දක් සම්පූර්ණ වුණා. රුපියල් 12 කූපන් එකකුත් මෙයා ගත්තා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද මැද හරියදී විතර මෙයා තීරණය කරනවා මට දැන් මේ සුරුකුම්පත කාට හරි විකුණලා ඉවරලා. දැන් මේ ඇල්ෆා ගැන අපි කතා කරන්නේ. ඇල්ෆා හිතනවා මේ ඩෙල්ටා කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයාට විකුණලා ඉවරලා මම මේ සුරුකුම්පත් සඳහා මුදල් ලබා ගන්නවා කියලා. අන්නේ වෙළඳපොලේ මේ සුරුකුම්පත ඩෙල්ටාට විකුණන්න පුළුවන් මිල තමයි මේ 98.713 කියලා කියන්නේ. දැන් මෙතන ඇත්තට මේ විකුණන්න පුළුවන් මිලෙත් කොටස් දෙකක් තියෙනවා. අපි ඒකත් ඉස්සරහට ඉගෙන ගන්නවා. දැනට මතක තියාගන්නකො මේක තමයි මේ වෙළඳපොළ අගය කියලා එන්නේ. මේ දක්වා ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා අහන්න පුළුවන්. මේ මුල් හරිය තීරීම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගීකරණය කරන්න. දැන් ස්ථාවර ආදායම් සුරුකුම්පත් මං කිව්වා විවිධ ආයතන තමයි නිකුත් කරන්න කියලා. නිකුත් කරනවා කියලා කියන්නේ මොකද්ද? මේක නිකුත් කළ ඉවරලා පුද්ගලයන්ට ඒ පුද්ගලයාගේ මුදල් ලබා ගන්නවා නේ. ඒතර මේ නිකුත් කරන
එතකොට මේ නිකුත් කරන්න බෙදෙන ආකාර ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක තමයි රජය සහ පෞද්ගලික සමාගම්. එතකොට මේ රජය නිකුත් කරන ඒවට අපි කියනවා භාණ්ඩාගාර බැඳුම් කරහා බිල්පත් කියලා. දැන් ඕගොල්ලන්ට එන්නේ වචන හුරු ඇති නේද? දැන් මම මෙච්චර වෙලා ස්ථාවර ආදායම් සුරුකුම්පත් ගැන කී හැබැයි දැන් ඊට වඩා භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර කිව්වහම ඕගොල්ලන්ට වචනේ හුරුයි නේද? හුරු පුරුදුයි. එතකොට මේ නිකුත් කරන්න අනුව රජයේද සමාගම් කියලා වර්ගීකරණය කරපුවාම අපිට රජය නිකුත් කරනවට අපි කියන භාණ්ඩාගාර බැඳුම් කරහා බිල්පත් කියලා. ඊට පස්සේ සමාගම් නිකුත් කරන බැඳුම් කර වර්ග විවිධ විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි දකින දෙකක් තමයි මෙන්න මේ ආයතනික බැඳුම් කරහා ණයකර කියන දෙක. ආයතනික බැඳුම් කරහා ණයකර කියන දෙක ප්‍රධාන වශයෙන් අපි දකින ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ග දෙකක් සමාගම් නිකුත් කරන මීට අමතර වාණිජ පත්‍රිකා විවිධාකාර ඒවා තියෙනවා. හරිද? ඒතර මේ වෙල නිකුත් කරන්න අනුව අපි වර්ගීකරණය කරන ආකාරය. ඇයි මේ නිකුත් කරන්න අතර වර්ගීකරණය කරන්නේ? කියන්නේ මේ නිකුත් කරන්න කියලා කියන්නේ ණය ලබා දෙන පුද්ගලයනේ. ණය ලබා දෙන පුද්ගලයන් වර්ගීකරණය කරන්නේ මෙතෙන්දී අපිට මේ ණය ලබා දෙන පුද්ගලයන්ව අපේ අවදානම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් දැන් රජයට ණය ලබා දුන්න කියලා මිනිස්සුන්ට අවදානමක් ඇත්තේම නැති තරම්. හේතුව මොකක්ද? ඕක කල්පෙන දවසට රජයට මුදල් අච්චු ගහලා හරි මේ ණය පීවන්න පුළුවන්. හැබැයි දැන් පොඩි කඩේකට වගේ අපි ණය ලබා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? මේ කඩේ බංකොලොත් වෙලා තිබ්බොත් එහෙනම් අවුරුදු 3 හරි අවුරුදු 4 හරි පුරනට පස්සේ අපිට ආපහු ණය හම්බෙන්නේ නැහැ නේද? අපේ මුදල ආපහු අපිට හම්බෙන්නේ නැහැ. එතන ආදායමක් තියෙන. ඒතර මේ සමාගම් වල විවිධ සමාගම් අනුව කියන්නේ නිකුත් කරන සමාගම් අනුව අවදානම අඩු වැඩි වෙනවා නේද? ඒකයි අපි නිකුත් කරන්න අනුව වර්ගීකරණයක් අපි බලන්නේ අපිට කොච්චර අවදානමක් තියෙනවද කියලා තීරණය කරගන්න. ඊට පස්සේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන් මේක පරිණත වීමට ඇති කාලය අනුව. අපි දන්න ඕනම ආයෝජනයක තියෙනවා දිගු කාලීන ආයෝජන සහ කෙටි කාලීන ආයෝජන නේද? ඒතර ඒ වගේම මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වල අපිට මේවා දිගු කාලීන හා කෙටි කාලීන කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒතර වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන ණය ලබා දීම සහ වසරකට වැඩි කාලයක් සඳහා ලබා දෙන ණය ලබා දීම විදිහට තමයි අපි මේ දෙක ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන්නේ. වසරකට අඩු වුණාම අපි කියනවා මේවට කෙටි කාලීන ස්ථාවර ආදායම් සුරුකුම්පත් කියලා. වසරකට වැඩි වුණාම අපි කියනවා දිගු කාලීන ස්ථාවර ආදායම් සුරුකුම්පත් කියලා. දැන් ඊට පස්සේ උදාහරණ ටිකක් දීලා තිනවා. වසරකට අඩු කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ වාණිජ පත්‍රිකා ලබා දෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත් කියලා කියන්නේ මොකද්ද? මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අර බහුලව සතිපතා රජය විසින් නිකුත් කරන සුරුකුම්පත් වර්ගය. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති මේක මේ ශ්‍රී ලංකා මහා බැංකුව තමයි නිකුත් කරන්නේ. ඒතර මේ ශ්‍රී ලංකා මහා බැංකුවද මේ ණය ලබා ගන්න නැහැ නේද? මේ ණය ලබා ගැනීම සිදු කරන්නේ ඒතර මහා භාණ්ඩාගාරය කියන්නේ රජය තමයි මේ ණය ලබා ගන්න. හැබැයි රජය වෙනුවෙන් තමයි මේ ශ්‍රී ලංකා මහා බැංකුව මේක නිකුත් කරන්නේ. දැන් මාර උදාහරණයක් විදිහට කලින් කිව්වේ සමාගම් වලට ණයක් ලබා ගන්න අවශ්‍ය නම් ලක්ෂ ණයක් ලබා ගන්න අවශ්‍ය නම් එයා ගිහලා කෙලිම ඇල්ෆා බීටා ගාමාට දෙන්නේ. එයා ආයෝජන බැංකුවට ගිහිල්ලා ආයෝජන බැංකුව තමයි යන්නේ මේ වැඩේ කරන්න කියලා. අන්න ඒ වගේ කාර්යයක් තමයි මෙතෙන් ශ්‍රී ලංකා මහා බැංකුව සිද්ධ කරන්නේ. එතකොට රජය වෙනුවෙන් තමයි මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන මාස 3 මාස 6 සහ වසරක කාල පරිච්ඡේදය සඳහා. ඒ කියන්නේ දවස් 91 දවස් 182 සහ දවස් 364 කාල පරිච්ඡේදය සඳහා මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඊට අමතරව මේ වාණිජ පත්‍රිකා කියලා කියන්නේ මේ සමාගම් විසින් නිකුත් කරන කෙටි කාලීන ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගය. ඊට පස්සේ දිගු කාලීන ස්ථාවර ආදායම් සුරුකුම්පත් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේ නිතර අහලා පුරුදු භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා නේද? බැඳුම් කර කියලා කියන්නේ දිගු කාලීන ණය ලබා ගැනීම සඳහා රජය භාවිතා කරන ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගය. එතකොට සමාගම් වල දිගු කාලීන ණය ලබා ගැනීම සඳහා භාවිතා කරන ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගය තමයි ණයකර. ණයකර වලට අමතරව මේ භාණ්ඩාගාර බැඳුම් කරත් මේ ආයතනික බැඳුම් කරත් දිගු කාලීන ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගයක්. එතකොට මේ කෙටි කාලීන සහ දිගු කාලීන
දිගුකාලීන ස්ථාවරාදාය සුරුකුම්පත් අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේවා කූපන් එකක් තියෙනවා. මේ දිගුකාලීන ඒවා තමයි මේ කූපන් ගෙවීමක් සිද්ධ කරන්නේ. කූපන් ගෙවීමක් කියලා කියන්නේ අර පොලී ගෙවීමක් මාස 6කට පාරක් හරි අවුරුද්දකට පාරක් හරි පොලී ගෙවීමක් ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ මේ දිගුකාලීන ස්ථාවරාදාය සුරුකුම්පත් වල. ඒතර ඔයගොල්ලෝ බලන්නේ නැති කෙටි කාලීන ස්ථාවරාදාය සුරුකුම්පත් වල පොලියක් ගෙවන්නෙත් නැත්නම් මිනිස්සුන්ට වැඩක් නැද්ද කියලා. නෑ එතෙන්දි හම්බ වෙන්නේ එතෙන්දිත් ප්‍රතිලාභයක් හම්බෙන ප්‍රතිලාභය හම්බ වෙන්නේ කොහොමද? අපි හිතමුකෝ මාස 3ක භාණ්ඩාගාර බිල්පතක් කියලා. ඒතර මාස 3ක භාණ්ඩාගාර බිල්පත අද නිකුත් කරන රුපියල් 93කට තව මාස 3කින් ආපහු ගන්න රුපියල් 100ක් දීලා. එතකොට ඒතන ලාභයක් එනවා නේද? ওই ලාභය තමයි ওই ප්‍රතිලාභය ඔය ආකාරයට කූපන් රහිත ප්‍රතිලාභයක් තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ කෙටි කාලින ස්ථාවර ආදායම් සුරුකුම්පත් හරහා ලැබෙන්නේ. ගොඩක් වෙලාවට දිගු කාලින ස්ථාවර ආදායම් සුරුකුම්පත් වල අපි අනිවාර්යයෙන්ම ගොඩක් කියන්නේ මම මේ බහුලව දකින්න කියන්නේ බහුලව අපි මොකද දකින්නේ කූපන් ගෙවීමකුත් දකිනවා. ඒතර මේ දෙක එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. මම මේ කිව්වේ පොදුවේ දකින්න ලැබෙන ආකාරය. ඊට පස්සේ අපිට ස්ථාවර ආදායම සුරුකුම්පත් වර්ගීකරණය කරන්න පුළුවන් කූපන් වර්ගය අනුව. මේ තියෙන ශූන්‍ය කූපන්. දැන් මම මේ කිව්ව උදාහරණයට ශූන්‍ය කූපන් වර්ග දෙකක් ඕගොල්ලන්ට මේ උඩින් බලලා කියන්න පුළුවන්. මේ භාණ්ඩාගාර බිල්පත් සහ වාණිජ පත්‍රිකා ශූන්‍ය කූපන් වෙන්න පුළුවන් නේද? කියන්නේ කූපන් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒවා. ඊට පස්සේ දෙනවා විචල්්‍ය කූපන්. විචල්්‍ය කූපන් කියලා කියන්නේ දැන් මම අර කලින් කිව්ව මොකද 8ක පොලි 12 කූපන් ඔය වගේ උදාහරණ ගත්ත කලින් ස්ලයිඩ් වල. ඒතර ඒ වගේ මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත නිකුත් කරද්දීම තියෙනවා කූපන් අනුපාතිකය මෙච්චරයි කියලා. එතකොට අපි දන්නවා මාස 6කට පාරක් අනිවාර්යෙන් අපිට අර මුහුණත් අගේ වැඩි කිරීම කූපන් අනුපාතිකය 8 නම් මාස 6කට පාරක් නම් ගෙවන්න රුපියල් 4 ගාන අනිවාර්යෙන් මාස 6කට පාරක් හම්බ වෙනවා කියලා දකිනවා. ඒවට කියන ස්ථාවර කූපන් ගෙවීමක් සිද්ධ වෙන සුරුකුම්පත් කියලා. ඊට අමතරව තියෙන පුළුවන් විචල්්‍ය කූපන්. මේ කියන්නේ මොකක් හරි කියන්නේ මේ කූපන් ගෙවීම විවිධ හේතු සාධක මත විචල්්‍ය වෙන්න පුළුවන්. දැන් සමාගමක් විසින් නිකුත් කරපු ආයතනික බැඳුම් කරන ඒ සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි විචල්්‍ය පොලි අනුපාතිකයක් මත මේ කූපන් ගෙවීම වෙනස් වෙන්න පුළුවන්. ඒ ආකාරයට බෙදන්න පුළුවන් ස්ථාවර ආදායම් සුරුකුම්පත්. ඊට අමතරව මිදවීමේ ලක්ෂණ අනුවත් මේ ස්ථාවර ආදායම් සුරුකුම්පත් වර්ගීකරණය කරන්න පුළුවන්. එතන ප්‍රධාන ආකාර තුනක් ප්‍රධාන වර්ග තුනක් අපිට දීලා තියෙනවා. බලමු කැඳවි හැකි ඒවා කියන්නේ මොකද්ද කියලා. මේ කැඳවි හැකි සුරුකුම්පත් කියලා කියන්නේ දැන් ඒ කියන සමාගම හිටියා. එතකොට ඇල්ෆාට මෙයා නිකුත් කළා රුපියල් 100 සුරුකුම්පත් 200. දැන් මෙයා නිකුත් කළේ වසර 3කට කියලා හිතන්නකෝ. වසර 3කට නිකුත් කළා 112 පොලියට. දැන් වසරක් විතර ගියාට පස්සේ මේ සමාගම දක්ිනවා දැන් ඒගොල්ලන්ට මේ මොකක් හරි වැඩක් කරගන්න මොකක් හරි අපි හිතමුකෝ තව පළාතක ඒගොල්ලන්ගේ වෙළඳාම් ප්‍රවර්ධනය කරගන්න තමයි මේ ණය ලබා ගත්තේ. ඊට පස්සේ වසරක් විතර ගියාට පස්සේ ඒගොල්ලෝ දක්ිනවා දැන් හොඳට අර ප්‍රවර්ධනය කරපු ප්‍රසාරණය කරපු ඒවායින් ආදායමත් හම්බ වෙන. ඊට අමතරව අපි දකිනවා මේ මොනවද අපි දකින දැන් වෙළඳපොළ පොලියත් අඩු වෙලා කියලා. වෙළඳපොළ පොලිය 8ට වගේ අඩු වෙලා කියලාත් අපි දකිනවා. එතකොට දැන් මේ 12 ගානේ පොලිය දැන් අපිට ලොකු සල්ලි අවශ්‍යතාවයකුත් නැහැ. අපිට දැන් අපේ ව්‍යාපාරයෙන් අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රවාහය ගලා යමුකුත් සිද්ධ වෙනවා. ඊට අමතරව දැන් අපි මේ වැඩි පොලියක් ගෙවගෙන තමයි ඉන්නේ මේ ඇල්ෆා කියන පුද්ගලයාට. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට වාසි වෙන්න පුළුවන් මේ වැඩි පොලි ගෙවගෙන ඉන්නවට වඩා මෙයාට මේ සල්ලි ටික ආපහු දීලා ඉවරලා අපේ සුරුකුම්පත් ටික ආපහු ලබා ගන්න එක. හරිද? දැන් සාමාන්‍ය ස්ථාවර ආදායම් සුරුකුම්පත කෝක් කරන්න බෑ. මේ වසර 3ක් ගිවිසුමකට නෙන්නේ. ඒතර අනිවාර්යෙන් වසර 3ක් යනකම් මේ කූපන් ගෙවගෙන ඉඳලා ඉවරලා අවුරුදු 3 අවසානයේ තමයි කල්පිරීමෙන් තමයි මේ මුදල ආපහු දීලා ඉවරලා මේ ගිවිසුම අවසන් කරන්න පුළුවන්. හැබැයි මේ කැඳවි හැකි කියන ඔප්ෂන් එක මේවට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඔප්ෂන් කියලා. මෙන්න මේ තෝරා ගැනීම තිබ්බොත් එහෙම මෙයාට පුළුවන් කැමති ඕනෑම වෙලාවක ඒට එයාගේ මුහුණත් මේ ඇල්ෆාට එයාගේ මුහුණත් අගේ දීලා ඉවරලා ඇල්ෆාගේ මේ සුරුකුම්පත ආපහු ලබා ගන්න. මොකද පුළුවන් කැමති ඕනෑම වෙලාවක මේ සුරුකුම්පත ඇල්ෆාගෙන් ගන්න පුළුවන්. කැඳවන්න පුළුවන්. ඇල්ෆාට කියන්න පුළුවන් මට මගේ සුරුකුම්පත දෙන්න මම ඔයාලට ඔයාගේ මුහුණත් අගේ දෙන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතර දැන් මේක ඇල්ෆාට වාසියද පාඩුවක්ද? දැන් ඇල්ෆා මේ
ඇල්ප මේ කම්පැනි එක කමාරුවෙන් හොයල වෙරලා දෙම හැම සමාගමකම අපි දාන්නෙත් නෑනේ මෙයා මේක ඉවරලා සමීක්ෂණ කරලා රෝමයෝ කල්ලිවෙල්ලා මේ ඒ කියන සමාගම තෝරගෙන වෙරලා මේක දාලන්න අවුරුත්තුනක් කෙනක මෙයාට ස්ථාවර ආදායම කම්බෙනෝ කියලා හිතාගෙන එතර මෙහෙම එක පාට්ට මේ අවුරුද්ධකින් සමාගම මේක ඉල්ලන එක මෙයාට ප්‍රශ්නයක් හරිද එතට මේ වගේ උපකානවල තියෙන අවාසයක් තමයි ඒක තර මේ අවාසිය වෙනුවට මේ අවාසයක් තියෙනව නමුගක් කරේ මෙයාට තියෙන්න්න ඕනන මේ ප්‍රතිලාභෙකුත් ඒ අවාසය සඳහා ඒ අවාසය වෙන මෙයාට ප්‍රතිලාපතාව මේ කැඳවියකි උපකරන්නවල කූපනනු පාතික හමතම් පොලියෙන් ප්‍රතිලාබේටිකක් වැඩි ගැන මේ ප්‍රතිලාබේටිකක් වැඩි ගැන්ද නෝමල් සාමාන්‍යකාර ස්ථාවරාදම් සුරකුම්පතක ප්‍රතිලාපේ සිර දහයක් වගෙන කැඳවී හැකික සිර දුලහක් වගේ වෙන කෙටිය වැඩි ප්‍රතිලාබයක් දෙන්නන මේ කැඳවිය හැකි ස්ථාවරාදයන් සුරකුම් පත්තර ත්‍රම මිදැවිය හැකි ස්ථාවරාදයන් සුරකුම් පත් කිරගෙන ඕක අනිත් පැත්ත ඕක අනිත් පැත්ති කියන කියන්නේ මේ සුරකුම් පතර දැන් ඇල්ෆට පුළුවන් දැ කලින්නම් කළ ඒ පටන් අර්ගෙනවරලා ඒ කිව මගේ සුරකුම් පත් දෙන්න මට සල්ලි දෙන්න කියලා දැම් පුළුවන් ඇල්ෆට කැමති වෙලාක පුළුවන් ඇල්ෆට කැමති වෙලාක පුළුවන් මන්සුරකුම් පත ඔයාට දෙන මට මගේ සල්ලිටික දෙන්න කියලකයන් දැතරේක සමාගමට පාඩුවක් ඇද සමහල්ලාට සමාගම අමාරු කාලකන්න පුළුවන්ගන්නේ ඒ ඇස්ස මේ කලින් අවුරුත්තුනකට ගත්තනෑ කලින් ඉල්ලන එතකොට ඒ සමාගමට පාඩුවක් එතට ඒවගේ ස්ථාවරාධන් සුරුකුම් පත්තට සමාගම ගවන ටිකක් අඩු කූපනු පත එතර මේ වගේ ප්‍රතිලාබේ අඩු විසාමාන්‍ය ආකාරයට වඩා ඊට පස්සේ අපිට ඉන්නවාේ පරිවර්තනය කළ හැකි ස්ථාවරාදෑම් සුරුකුම් පත් තර පරිවර්තන කළ හැකි ස්ථාවරාදෑම් සුරුකුම් පත් කෙල කියන්නේ වසර තුන අවසානයේදී මේ ස්ථාවරාදයන් සුරකුම්පත් සමාගම කොටස් වලට පරිවර්තනය කරන්න පුළුවන් දැන් සමාගමක අයිතිකාරය කවුද සමාගමක අයිතිකාරය කියලා කියන්නේ කොටස් හිමියන් නේද මේ ස්ථාවරාදම් සුරකුම්පත් කියන්නේ සමාගම ණය ලබා දුන්නා කියලා මෙයාට සමාගම පිළිබඳ කිසිම අයිතියක් නැහැ එතකොට සමාගම පිළිබඳ අයිතියක් ලබාගෙන වාසය මොකක්ද සමාගම පිළිබඳ අයිතියක් ලබාගෙන වාසය තමයි සමාගමේ ලාභාංශ ලබා ගන්න පුළුවන් නේද සමාගමේ අයිතිකාරය වෙනවනේ අපි එතකොට මේ සමහර ස්ථාවර ආදායම සුරුකුම් පත්‍ර ලක්ෂණයක් විදිහට තියෙන්න පුළුවන් අවුරුදු 3 අවසානයේදී ඔයාට පුළුවන් මේ ඔයාගේ ස්ථාවර ආදායම සුරුකුම් පත සමාගමේ කොටස් දෙකකට මාරු කරන්න පුළුවන් කියලා. ඒතර දැන් මේ අවුරුදු 3 ඉවරුණාට පස්සේ මෙයා බලනවා ගිහින් ඉවරලා මෙයා බලනවා කොටස් මිල කීයද කියලා. දැන් මෙයාට පුළුවන් එක මෙයාට පුළුවන් එක ස්ථාවර ආදායම සුරුකුම් පතක් මාරු කරන්න කොටස් කීකට මාරු කරන්න පුළුවන් කොටස් දෙකකට මාරු කරන්න පුළුවන් මෙයා දකිනවා දැන් කොටස් මිල රුපියල් 120යි දැන් කොටස් මිල 120යි දැන් කොටස් දෙකකට මාරු කළොත් එම් කොටස් දෙකේ වටිනාකම කීයද 120 වැඩි කිරීම දෙක 240යි නේද කොටස් දෙකකට මාරු කළොත් එම් මෙයාගේ වටිනාකම 120 වැඩි කිරීම දෙක 240යි ඒතර මෙයාට උන්නම් පුළුවන් මේ කොටස් දෙක වෙළඳපොලේ විකුණලා රුපියල් 240ක් ගන්න හැබැයි කොටස් වලට හුමාරු නොකළොත් එම් මෙයාට හම්බෙන්නේ මොකද්ද මෙයා මේ කොටස් දෙක සමාගමට ආපහු දෙනවා සමාගමෙන් මුහුණත් අගේ හම්බෙන මුහුණත්ගේ කියන 100 වැඩි කිරීම දෙක කියලා කියන රුපියල් 200. එතකොට මෙයාට වැඩිපුර වාසිදායක මොකද්ද? මෙයාට වාසිදායක එක තමයි මේ දෙක කොටස් වලට පරිවර්තනය කරලා වෙලා කොටස් දෙකට බලේ ඔය දෙක විකුණන එකනේ. එතකොට හැබැයි හැම ස්ථාවර ආදායම සුරුකුම් පතට මේක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මෙන්න මේ පරිවර්තනය කළ හැකි ලක්ෂණයක් තියෙන්න ඕනේ මේ ස්ථාවර ආදායම සුරුකුම් පතට. ඒතර මේවා ඇවිල්ලා විශේෂ ආකාරයේ ස්ථාවර ආදායම සුරුකුම් පත් මේවා හැම ස්ථාවර ආදායම සුරුකුම් පතටම නැහැ මේ මම මේ කිව්ව ලක්ෂණ තුන. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ලක්ෂණ මොනවද කියලා. බැඳුම් කර මිල කරණය. දැන් අපි කලින් කතා කළා වෙළඳපළ අගයක් ගැන නේද? එතන මේ වෙළඳපළ අගය ආයෙත් මෙතන හඳුන්වලා තියෙනවා. ඉල්ලුම සැපියුම් මත වෙළඳපොළ තුළ තීරණය වන මිල. දැන් මම කිව්වා දැන් අපි ආයෙත් පාරක් අර ප්‍රාථමික වෙළඳපොළ ද්විතීයික වෙළඳපොළ හඳුනාගමුකෝ. දැන් අපි ගමු රජයේ විසින් නිකුත් කරන සුරුකුම්පත් මොනවද? භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර. එතට රජයේ ඉන්න මේ විදිහට. ඊට ශ්‍රී ලංකා මහා බැංකුව ඉන්න මේ විදිහට සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා කියන්නේ. එතකොට දැන් රජයේ වෙනුවෙන් මොකද කරන්නේ? මහා බැංකුව මෙහෙම කොටස්
ස්ථාවර ආදායම් සුළු අපි දැන් මෙතනින් ඉස්සරහට අපිට බහුල භාවිතා කරන්න වෙන සුළු කුම්පත් තමයි බැඳුම් කර. හරිද? ඒතරින්ද අපි බැඳුම් කර පාවිච්චි කරපු දෙකට උදාහරණයක් විදිහට ඒතර බැඳුම් කරනකුත් කරනවා කියලා හිතනවා. බැඳුම් කර කියලා කියන්නේ මොනවද? භාණ්ඩාගාරයක බැඳුම් කර කියලා කියන්නේ මොනවද? treasury bonds නේද? treasury bonds TD. ඒතර මෙයා මේවා නිකුත් කරන්නේ කාටද? ප්‍රාථමික වෙළඳපොලේ. ප්‍රාථමික වෙළඳපොලේ මෙයා නිකුත් කරන්නේ කාටද? ප්‍රයිමරි ඩීලර් ආයතන වලට තමයි මෙයා නිකුත් කරන්නේ. ඒගොල්ලන් කියනවා PDs කියලා, ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා. ඒතර මෙන්න මේ ප්‍රයිමරි ඩීලර් ආයතන වලට තමයි මෙයා PD1, PD2, PD3 ඔය විදිහේ ප්‍රයිමරි ඩීලර් ආයතන වලට තමයි මෙයා මේ භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. ඒතර මේ තමයි ප්‍රාථමික. ඊට පස්සේ මේගොල්ලෝ අතර ඉන්නවා ද්විතීයක වෙළඳපොලක්. ද්විතීයක වෙළඳපොලක් මේගොල්ලෝ අතර ඉන්නවා. ඒ කියන්නේ මේගොල්ලන්ට මේ කල්පිරියනකම් භාණ්ඩාගාර බැඳුම් කරේ අවුරුදු 10ක භාණ්ඩාගාර බැඳුම් කරයක් නම් මේ අවුරුදු 10 කාල පරිච්ඡේදය ඔස්සේ මේගොල්ලන්ට පුරව හුවමාරු කරගන්න. ඒතර මේගොල්ලෝ අතර මේ හුවමාරු වෙන මිල තමයි මේ වෙළඳපොළ අගය කියලා කියන්නේ. ඒක තීරණය වෙන මොකක් මතද? ඉල්ලුම සැපයීම මත. ඉල්ලුම වැඩි වුණොත් එහේ මොකද වෙන්නේ? මිල වැඩි වෙනවා. සැපයීම වැඩි වුණොත් එහේ මිල අඩු වෙනවා. ඊට පස්සේ දෙනවා නිසගාගය කියලා එකක්. බැඳුම් කරේ අනාගත කූපන් සහ පරණත් ගේම් ප්‍රවාහන අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් කිරීමෙන් ගණනය කළද වර්තමාන අගය ඇසුරෙන් ලැබෙන මිලලු. හරි දැන් ඕගොල්ලෝ අපි ආපහු යමු. දැන් අපි මේ විදිහටම හිතමු. දැන් කලින් උදාහරණයක ඕගොල්ලෝ දැක්ක මතක ඇති. තර අවුරුදු බෝඩ් එකේ බලන්න. අපි නිකුත් කරනවා කියලා හිතන්නකො අවුරුදු 3කට 108 කූපන අනුපාතිකයක් සහිත බැඳුම් කර විතර මොකද වෙන්නේ? වෙන ආරම්භයේ පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද. විතර මොකද වෙන්නේ? පළවෙනි අවුරුද්ද රුපියල් 8ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්ද රුපියල් 8ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්ද රුපියල් 8ක් සහ ආපහු 100 හම්බ වෙනවා නේ. දැන් අපිට පුළුවන් මේ භාණ්ඩාගාර බැඳුම් කරේ. අපි හිතමුකෝ මේක භාණ්ඩාගාර බැඳුම් කරක් කියලා. අපිට පුළුවන් මේ භාණ්ඩාගාර බැඳුම් කලේ වර්තමාන අගය ගණනය කරන්න. කියන්නේ මේ භාණ්ඩාගාර බැඳුම් කරේ කියලා කියන්නේ මූල්‍ය ප්‍රවාහයක්නේ. පළවෙනි අවුරුද්දේ අපිට 8ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ අපිට 8ක් හම්බ වෙනවා. තුන්වෙනි අවුරුද්දේ අපිට 8/108ක් හම්බ වෙනවා. අපිට පුළුවන් මේ භාණ්ඩාගාර බැඳුම් කරේ මූල්‍ය මේ භාණ්ඩාගාර බැඳුම් කරට දාලා මේ මූල්‍ය ප්‍රවාහය වර්තමාන අගය ගණනය කරන්නේ. ඒතර ඔන්නේ වර්තමාන අගය තමයි අපිට මේ භාණ්ඩාගාර බැඳුම් කරේ අද දවසේ තියෙන වටිනාකම. හරි. අපිට අද දවසේ තියෙන වටිනාකම මේක තමයි. නිසගාගය කියලා කියන්නේ මොකක් හරි දෙයක තියෙන ඇත්ත වටිනාකම. නිසගාගය කියලා කියන්නේ මොකක් හරි දෙයක තියෙන ඇත්ත වටිනාකම. ඒතර මේ භාණ්ඩාගාර බැඳුම් කරේ ඇත්ත වටිනාකම් වෙන්නේ මේ භාණ්ඩාගාර බැඳුම් කරේ කාල පරිච්ඡේදය ඔස්සේ මේක වළංගු කාල පරිච්ඡේදය ඔස්සේ මේ භාණ්ඩාගාර බැඳුම් කරේ හින්දා අපිට හම්බෙන මුදල් වල වර්තමාන අගය නේද? ඒතර මෙයාගේ මූල මුදල් ගලායේ මොනවද? කූපන් සහ කාලපරිමේදී ගන්න පරණත් ගෙවීමනේ. අන්නේ ආකාර දෙකේ මූල්‍ය ප්‍රවාහ වල වර්තමාන අගය ගත්තම අපිට එනවා මේ භාණ්ඩාගාර බැඳුම් කරේ නිසග අගය. පැහැදිලි නේද? ඒතර බැඳුම් කරේ අනාගත කූපන් සහ පරණත් ගෙවීම් ප්‍රවාහයන් මොන ආකාර දෙක අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් කිරීමෙන් ගණනය කළද වර්තමාන අගයලු නිසගාගය කියලා කියන්නේ. දැන් වර්තමාන අගය කියන එක ඔයගලන්ට පැහැදිලි. හැබැයි මෙතන තියෙනවා මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය යටතේ වට්ටම් කිරීම කියලා එකක්. දැන් ඔයගලෝ දන්නවනේ දැන් වර්තමාන අගය හොයන හැටි. දැන් වර්තමාන අගය හොයන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? වට්ටම් අනුපාතිකයකුත් අවශ්‍යයි.
දැන් එතකොට මේ අපි කොහොමද මේ වට්ටම් අනුපාතිකය තීරණය කරන්නේ? දැන් වට්ටම් අනුපාතිකය අපි තීරණය කරන්නේ අපි දැක්කා ගිය සතියේ පාඩමේදීත් අපි දැක්ක වට්ටම් අනුපාතික තීරණය කරන්න ගොඩක් විවිධාකාර සාධක අපි ගන්න. එක් සාධකයක් තමයි අපිට අවශ්‍ය කරන ප්‍රතිලාභය. අපිට 12ක් අවශ්‍ය නම් මොකක් හරි ආයෝජනයකින් එතර අපි ආයෝජනට දාලා මුදල් ගලායෙන් වට්ටම් කරන්නේ 12 යටතේ නේද? එතන ඒක තමයි අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කියලා දීලා තියෙනවා. එතකොට අපිට භාණ්ඩාගාර බැඳුම් කරේ කොච්චර වටනවද කියලා බලන්න අපි ඕක වට්ටම් කරන්න අපිට අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය යටතේ. අපිට අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකයෙන් කැමති වෙන මේ සාධාරණ වශයෙන් අපි බලාපොරොත්තු වෙන අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් යටතේ තමයි මේක වට්ටම් කරන්න ඕනේ. ඒතර වට්ටම් අනුපාතික විතර භාවිතා වෙන්නේ මොකද්ද? වට්ටම් අනුපාතිකයේ විදිහට අපි භාවිතා කරන්නේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතික අපි කියන required rate of return කියලා. ඒතර අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය තමයි අපි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ගැටලුවරදී මේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය ලබා දෙන්නේ නැහැ. හැබැයි ගැටලුවේ දීලා තියෙන්නේ වෙළඳපොළ පොලිය මෙච්චරයි කියලා. වෙළඳපොළ පොලිය 9%යි කියලා ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ගේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කොච්චරද? ඒක අපිට පුළුවන් වෙළඳපොළ පොලිය විතර භාවිතා කරන්න. දැන් හිතන්නකෝ දැන් වෙළඳපොළ පොලිය 9% කියලා කියන්නේ ඕගොල්ලෝ ගාව තියෙන මුදල් ගිහිල් ඉවරලා බැංකුවේ දැම්මොත් එහම ඕගොල්ලන්ට 9% ගන්න තමයි හම්බෙන්නේ. එතර මේ භාණ්ඩාගාර බැඳුම් කරවල ඕගොල්ලෝ ආයෝජනය කළත් ඕගොල්ලෝ අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ 9% හම්බෙයි කියලා. නැත්නම් ඉතින් ඊටත් වඩා පාඩු වෙනවා ඕගොල්ලෝ ගිහිල්ලා බැංකුවේ දානවනේ. භාණ්ඩාගාර බැඳුම් කරවල දාන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒතර ඒ හින්දා අපිට අවම වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතිකය වෙළඳපොළ පොලියට සමාන නේද? ඒ හින්දා අපි ඒක වට්ටම් අනුපාතික විතර භාවිතා කිරීම වැරදක් නැහැ නේද? ඒතර මේ මොන වචන දුන්නත් ඒ කියන්නේ මෙතෙන්දී ඕගොල්ලන් ගැටලුව මේක ගොඩක් පැහැදිලි කරන්නේ නැහැනේ. මොකක්හරි වට්ටම් අනුපාතිකය භාවිතා කළා වර්තමාන අගයවන තමයි. ඒතර වට්ටම් අනුපාතිකය කියලා දුන්නත් අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කියලා දුන්නත් වෙළඳපොළ පොලිය කියලා දුන්නත් එහෙමත් නැත්නම් පළදාව කියලා දුන්නත් මේ බැඳුම් කර පාඩමේ තමයි පළදාව කියන වචනේ භාවිතා කරන්නේ. පළදාව කියලා කියන්නේ අපිට හම්බෙන ප්‍රතිලාභය. ඒතර අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය කියලා කියන්නේ පළදාව තමයි. ඒතර ඔන්නේ අවශ්‍ය පළදාව කියන වචනේ දුන්නත් අපි වට්ටම් කරන්න භාවිතා කරන්නේ ඔය දුන්න අනුපාතිකය තමයි. ඒතර විවිධාකාරයෙන් දෙන්න පුළුවන්. පළදාව විදිහට දෙන්න පුළුවන්. වට්ටම් අනුපාතිකය විදිහට දෙන්න පුළුවන්. අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය විදිහට දෙන්න පුළුවන්. වෙළඳපොළ පොලිය විදිහට දෙන්න පුළුවන්. මොකද දුන්නත් අපි ඔක පාවිච්චි කරන්නේ මොකක් සඳහාද? වට්ටම් කරලා වර්තමාන අගය හොයන්න. අන්නේ හොයන වර්තමාන අගය තමයි මේ නිසග අගය කියලා කියවෙන්නේ. වෙළඳපොළ අගය කියලා කියන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයීම අනුව තීරණය වෙන මිලක්. ඒක වෙන එක. හරි දැන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා දැන් මේ වෙළඳපොළ අගය හොයන්න මේ සෝරි නිසක අගය හොයන්න සූත්‍රය. හරි නිසක අගය හොයද්දි මොන අපි කිව්වා අපේ කූපන අපිට භාණ්ඩාගාර බැඳුම් කරන හින්දා අපිට එනවනේ මේ මුදල් ගලායම්. ඔන්නේ මුදල් ගලායම් වල වර්තමාන අගය තමයි හොයන්න ඕනේ. ඒතර මුදල් ගලායම් වර්ග කීයක් තිබ්බද? ප්‍රධාන වශයෙන් කූපන් සහ මුණත් අගේ නේද? ඒතර මේ වගේ අපි මෙහෙම ඇඳුත් එහෙම ආයිත් අරකම ඇඳුත් එහෙම නාට ගානේ හම්බෙයි. අන්තිම අවුරුද්දේදී අපි මේකේ අවුරුදු 4ක උදාහරණයක් ගමුකෝ. අවුරුදු 4 කූපන අනුපාතිකය 9යි කියලා හිතන්න. 8යි කියලා හිතන්න. 8 ලිව්වනේ අපි. ඒතර අන්තිම අවුරුද්දේ 118ක් හම්බෙනවා. 118ක් 108යි දෙකම හම්බෙනවා. එතකොට දැන් අපි දැන් මෙතන මිල කියලාම දීලා තියෙනවා නිසකගේ වෙනුවට. කියන්නේ ගොඩක් වෙලාවට මේ අපි මේක ඇත්ත වටිනාකමනේ ගෙවන්න කැමති. ඒතර වෙළඳපොළගේ කාර්යක්ෂම වෙළඳපොළක් නම් වෙළඳපොළගේ නිසකගේ විදිහට තමයි තියෙන්නේ. ඒතර දැන් වර්තමාන අගය හොයනවා. වර්තමාන අගය හොයනකොට මුලින්ම කාගේද? මුහුණත් අගය හොයනවා. මුහුණත් අගය මෙතන 100නේ. ඒතර 100 බෙදන්න ඕනේ එක ධනාර්ගේ
එන්වෙනි බලය දැන් මේ උදාහරණ දෙන 4 දැන් දන්නන වර්තමාන අගය හොයන්න ඒ සූත්‍රය තමයි මේ දාලා තියෙන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ මොකක්ද මේ කියන්නේ මේ හැම කූපන අනුපාතිකයේම වර්තමාන අගය හොයන්න කියලා දැන් පළවෙනි කූපන අනුපාතික වර්තමාන අගය ගෙවුවොත් මොකද වෙන්නේ 8 බෙදීම 1 ධන දැන් පොලි අනුපාතිකයකුත් ඕනේ දැන් හිතන්නකෝ දැන් වෙළඳපොළ පොලි 10ක් කියලා දීලා තිබ්බා කියලා වෙළඳපොළ පොලිය දීලා තියෙන 10ක් කියලා වෙළඳපොළ පොලිය. ඔන්න දැන් දැක්ක අපි අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකේ 10 අපි වට්ටම් අනුපාතික විදිහට භාවිත කරන 10. එන 1 ධන දශම 1. ඊට පස්සේ මෙතන දෙවෙනි අවුරුද්දේ 8ක් හම්බ වෙනවා 8 බෙදීම 1 ධන දශම 1 වර්ගය. ඔය ආකාරයට මේ හැම එකෙම වර්තමාන අගය හොයන්න. මේ සිග්මා කියලා කියන්නේ හැම එකෙම වර්තමාන අගය හොයලා ඉවරලා හැම කූපන අගයේම වර්තමාන අගය හොයලා ඉවරලා ඒ ටික එකතු කරන්න කියන එක තමයි සිග්මාගේ තේරුම. ඉතින් අපි මූණත් අගය වර්තමාන අගයට එකතු කරනවා හැම කූපන අනුපාතිකයේම වර්තමාන අගයන් වල එකතු. එතකොට අපිට එනවා භාණ්ඩාගාර බැඳුම් කර නිසගාගේවත් වෙළඳපොලේ ඔක විකිනෙන්න ඕනේ මිල එනවා. එතන විකිනෙන මිල ගොඩක් වෙලාවට ඔක සමානයි. එහෙට මෙහෙට වෙනස් වෙන්නත් පුළුවන්. දීලා තියෙනවා අපේ පද හඳුන්වලා තියෙනවා R කියන අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය එහෙම නැත්නම් මම කව පළදා විදිහට දෙන්නත් පුළුවන් කියලා. කාල පරිච්ඡේදයක් සඳහා කියලා දීලා තියෙනවා. මේ කාල පරිච්ඡේදයක් සඳහා කියන වචනේ පාවිච්චි කළේ කියන එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඊට පස්සේ දීලා තියෙනවා n පරිණත වීම ප්‍රති කාල පරිච්ඡේද ගණන t කියන්නේ කාල පරිච්ඡේද අංකය. හරිනේ. ඊට පස්සේ මේ තව සමීකරණයක් දෙලා තියෙනවා මේ කූපන් රහිත බිල්පතක් සඳහා මෙන්න මෙහෙකින් එනවා කියලා. දැන් කූපන් රහිත බිල්පතක් කියලාම දීලා තියෙනවා. දැන් සාමාන්‍ය භාණ්ඩාගාර බැඳුම් කරා බිල්පත් දුන්නොත් එහෙනම් භාණ්ඩාගාර බැඳුම් කරවල කූපන් ඉන්නවා. භාණ්ඩාගාර බිල්පත් වල කූපන් කියලා කූපන් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ මොකද්ද මේ 100 කියලා කෙලින්ම අගයක් භාවිතා කරලා තියෙනවා. මේකට හේතුව තමයි දැන් භාණ්ඩාගාර බිල්පතක් අපි ගමුකෝ දැන් මම කිව්වා භාණ්ඩාගාර බිල්පත් තියෙනවා මාස 3 මාස 6 මාස 12 හැබැයි මේවට තියෙනවා මේ ඩේ කවුන්ට් කන්වෙන්ෂන් කියලා එකක් තියෙනවා. මේකේ තේරුම මේ වසරකට දවස් කීයක් තියෙනවා කියලා ගන්නවද කියන එක. දැන් වසරකට දවස් 365ක් තියෙනවා කියලා ගත්තොත් එහෙම මාස 3 ඒ කියන්නේ ඔක එක එක විදිහට ගන්න පුළුවන් වසරට දවස් 365 කියලා ගන්න පුළුවන් ඊට අධික අවුරුදු වෙන්න පුළුවන් ඊට පස්සේ මාස 3ක් කියලා කල්පිරකෝත් එම දවස් 90ක් කියලා ගන්න පුළුවන් ඇත්තට මාස 3 දෙන දවස් ගන්න කියලා ගන්න පුළුවන් ඔය වගේ විවිධ වෙනවා එහෙනම් දැන් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් බැඳු කරන සම්මතයක් විතර ගන්න වසරක් කියලා කියන්නේ දවස් 364යි හරිද මාස 3ක් කියලා කියන්නේ දවස් 91යි මාස 6ක් කියලා කියන්නේ දවස් 182යි ඔය විදිහට තමයි ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් හඹඳුන් කර මිල මේ වෙළඳපොලේ නම් ඩේ කවුන්ට් කන්වෙන්ෂන් එක භාවිතා කරන්නේ. එතන අපි හිතමු මේ මාස 3ක භාණ්ඩාගාර බිල්පතක් කියලා. එතන මාස 3ක භාණ්ඩාගාර බිල්පතක් ඔන්න නිකුත් කරනවා. මාස 3ක බිල්පත. දැන් මෙයාගේ නිසකගේ කොහමද අද දවසේ හොයන්නේ? එතකොට මෙයාව අද ওই විදිහට නිකුත් කරනවා. ඔන්න 3 months ඉන්නවා. මාස 3න් කීයක් හම්බ වෙනද ආපහු 3ක් හම්බ වෙනවා නේද? එහෙනම් මේ 100 වර්තමානගේ හුවම ඒක තමයි මෙයාගේ නිසකගේ නේද? දැන් 100 වර්තමානගේ හොයන්න කොහොමද වර්තමානගේ හොයන්නේ? 100 බෙදීම එක දන r ගේ මොකක් හරි බලයක් නේද? හැබැයි දැන් මෙතන බලය එකට වඩා අඩුයි. වසරක් නැහැනේ. ඒතර ඒ හින්දා එතකොට දැන් මෙයාගේ දැන් එකට වඩා අඩු බලයක් නැති වෙන්නේ. කියන්නේ එකට වඩා අඩු බලයක් ඒ කියන්නේ එකට වඩා අඩු ඒ කියන්නේ වසරකට වඩා අඩු කාලයක වර්තමාන අගය වෙනකොට කෙලින්ම අපිට ඒ පොලි අනුපාතිකයෙන් බෙදලා ඉවරලා වර්තමාන අගය හොයන්න පුළුවන් නේද? එතකොට අපි ඒකට හැබැයි මේ කාල පරිච්ඡේදය සඳහා අදාළ පොලි අනුපාතිකය හොයන්න. දැන් හිතන්නකෝ වෙළඳපොළ පොලි අනුපාතිකය 12යි කියලා. දැන් වෙළඳපොළ පොලි අනුපාතිකය අපි හිතමු 12යි කියලා. එහෙනම් දැන් මේ මාස 3 සඳහා අදාළ පොලි අනුපාතිකය කොහොමද හොයන්නේ? මාස 3 සඳහා අදාළ පොලි අනුපාතිකය අපිට හොයන්න මෙන්න මේ විදිහට. ඉතින් කොහොමද? 112 බෙදන්න වෙනවා කීයෙන්ද? 364 බෙදන්න ඕන එක දවසකට පොලි හොයන්න. ඊට පස්සේ
අදාළ මාස 3 සඳහා අදාළ ගෙවීම් අදාළ පොලි හොයන්න කීයෙන්ද වැඩි කරන්න වෙන්නේ 91කින් වැඩි කරන්න වෙනවා නේද? ඔය විදිහට තමයි හොයන්නේ. හරිද? එතකොට අර එක ධන පොලි අනුපාතික විදිහට භාවිතා කරන්නේ මේක. මෙතන සුළු කරලා බලන් ඉන්නේ පොලි අනුපාතික ඉන්නේ 3යි කියලානේ. එතකොට අපි 100 බෙදන්නේ වර්තමානගේ හොයද්දි 100 එක ධන දශම 1.2න් බෙදන්නේ ඕක වැරදි වසරක් නැහැනේ. අපි කරන්නේ මොකද්ද? 100 බෙදන්නේ එක ධන දශම 1.2නේ අපේ පොලි අනුපාතිකය. ඕක වැඩි කරනවා 91 බෙදීම 364යි. ඒ අදාළ කල්පිරීම සඳහා අවශ්‍ය කරන පොලි අනුපාතිකය තමයි මේ දැන් ඕක මාස 6ක බිල්පතක් වුණා නම් මෙතන 182යි. අවුරුද්දකක් වුණා නම් ප්‍රශ්නයක් නෑ. අදාළ වසර සඳහා පොලි අනුපාතිකය දාන්න පුළුවන්. 364ට පාගෙන හිතන අවශ්‍යතාවය නැහැ. ඊට 112 අදාළ ඉවරලා හොයන්න පුළුවන්. මෙතන මේ හැබැයි මේ 91 162 වගේ කතන්දරයක් නේ මෙතන මේ තියෙන්නේ මේ සූත්‍රයේ තියෙන්නේ. කල්පිරීමට දින ගන්න කියලා. මේ කියන්නේ මොකක්ද? දැන් කල්පිරීමට දින ගන්න කියලා කියන්නේ දැන් මම මේ හොයන්නේ මේ වසර ආරම්භයේදී වටිනාකමනේ හොයන්නේ මම මෙතෙන්දී. දැන් මෙතන මේ 91 දාලා මම කිව්වේ වසර ආරම්භයේදී වටිනාකම. හිතන්නකෝ දැන් මාසයක් ගියා කියලා මාසයක් කියන්නේ. දවස් 31 මාසයක් ගියා කියලා හිතන්නකෝ. දැන් දවස් 31 මාසයක් අවසාන වෙද්දී වටිනාකම හොයන්න නම් මොකද කරන්න ඕනේ? එතට ආයෙ වර්තමානගේ හොයන්න ඕනේ. එතට ආයෙත් 100 බෙදන්න ඕනේ එක දන R ගෙන්. හැබැයි R හදන්න ඕනේ අදාළ කාල පරිච්ඡේදය. එතකොට දැන් R කොච්චර කල් අපි තියා ගන්නවද? දැන් මේකේ දවස් 31ක් ගිහිල්ලා පරණ තැන දවස් තව කොච්චර තියෙනවද? පරණ තැන අපි දන්න දවස් 91කින් කියලා. එහෙනම් පරණ තැන තව දවස් 60ක් තියෙනවා නේද? එහෙනම් වර්තමානගේ හොයනවා දවස් 60ට අදාළව නේද? එහෙනම් අවුරුද්දක් සදා පොලිය දශම 1.2යි මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 60 බෙදීම වසරක් සදා දවස් ගන්න 364ම තමයි. ඔන්න ඔයකින් තමයි අද දවසේ නිසගගේ එන්නේ. දැක්කා. එතන එන්න නිසගගේ මොකද මේ 100ට හිට් වෙනවනේ. මම හිතනවා පැහැදිලි කියලා දැනට. දැන් අපිට දීලා තියෙන උදාහරණයක්. දැන් මේක ටිකක් දිගු කාලීන බැඳුම් කරක් වසර 10ක බැඳුම් කරක්. එතට ඒක කූපන අනුපාතිකය 6%යි. කූපන අනුපාතිකය 6%යි කියලා කියන්නේ කොහොමද මේ? රුපියල් 60යි කියලා දීලා තියෙනවා. රුපියල් 60යි කියලා කියන්නේ දැන් රුපියල් 60යි කියලා කිව්වම කූපන අනුපාතිකය හිතන්න එපා මේ 100ට මේ 60ක් කියලා. මෙතන පේනවනේ ඔයගොල්ලන්ට මේ අන්තිම 1060ක් ගෙවලා තිනවා. අන්තිම අවුරුද්ද 1060ක් ගෙවලා තිනවා. ඒතර අන්තිම අවුරුද්ද 1060ක් ගෙවලා තියලා කියන්නේ මේ 60 ගාන ගෙවලා තියලා කියන්නේ මුහුණත්තගේ 1000ක් ගෙවන්නේ. ඒතර මේ මුහුණත්තගේ 1000ක උපකරණයක් තමයි මේක. මේ ස්ථාවර ආදායම් සුරුකුම්පතේ මුහුණත්තගේ 1000යි. ඒතර කූපන් ගෙවීම හැම අවුරුද්දෙම 60ක් කරලා දෙනවා. හින්දා කූපන් අනුපාතිකය 6%යි. කූපන් අනුපාතිකය හොයන අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම හොයන්නේ කූපන් අනුපාතිකය 60 බෙදීම 1000 වැඩි කිරීම 6%යි කූපන අනුපාතිකය. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකයත් ඒගොල්ලෝ දීලා තියෙනවා. 6.75ක් තමයි වැදපොළ පොලි. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ ගාන මේගොල්ලෝ කොහොමද නිසගගේ හොයලා තින්නේ කියලා නම් බලන්න. නිසගගේ හොයලා තියෙනවා මේගොල්ලෝ මේ වෙලාවේ හොයලා තින්නේ ආරම්භයේදීම නිසගගේ හොයලා තියෙනවා. ආරම්භයේදීම නිසගගේ තමයි හොයලා තියෙන්නේ. ඒතර ආරම්භයේ නිසගගේ හොයන්න මොනවද කරන්න ඕනේ? මුහුණත්තගේ අවශ්‍ය කරනවා. ඒකේ වර්තමානගේ අවශ්‍යයි. ඒතර මුහුණත්තගේ වර්තමානගේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කූපන් හැම කූපන අනුපාතිකයේම වර්තමානගයත් අවශ්‍යයි. වෙන වෙනම මේ කූපන අනුපාතිකවල වර්තමානගේ තමයි මේ තියෙන්නේ. ඉතින් 60 බෙදීම එක දන පොලි අනුපාතිකය. ඊට පස්සේ මේ තියෙන 60 බෙදීම. ඒතර මේ වෙන 4 වෙනි අවුරුද්ද වගේ එන එක ලියන්නකො. මේ 4 වෙනි අවුරුද්දේ කොහොමද එන්නේ? 60 බෙදීම එක ධන
R කොච්චරද අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය. කූපන අනුපාතිකයෙන් භාවිතා කරන්න එපා මේකට. ඒතර අපි එතෙන්දි භාවිතා කරන කිසිම අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය. ත්‍රිකීය 0.655යි අවුරුදු 4ක් ඉඳලා 4 වෙනි බලය. මේ දීලා තියෙන තව උදාහරණයක් අවුරුදු 8ක් ඉඳලා 8 වෙනි බලය. ඔය විදිහට වෙන වෙනම කූපන අගයන් වල මේවා හොයලා තියෙනවා. ඒතර මේ හොයලා දීඝාකාරයට මෙහෙම අන්තිම අවුරුද්ද 1060ම කෙලින්ම දෙකේ එකතුවම කෙලින්ම වර්තමාන අගය හොයන්න පුළුවන්. ඒතර වර්තමාන අගයන් ටික හොයලා ඉවරලා එකතුව ගත්තාම අපිට නිසග අගය එනවා. දැන් මෙහෙමට කරන්න ටිකක් අමාරු හින්දා ඔයගොල්ලන්ට සුළු කල්ලි වල සූත්‍රිකුත් මේගොල්ලෝ දීලා තියෙනවා. මේ සූත්‍රයට ඔයගොල්ලෝ ආදේශ කළත් කෙලින්ම ඔයගොල්ලන්ට මේ අගය එනවා. හරිද? මේ සූත්‍රය අරන් තින ඔයගොල්ලන්ට මතක ඇතිනේ මූල්‍ය ප්‍රවාහ ශ්‍රේණියක වර්තමාන අගය අපි හොයන්නේ ඉගෙන ගත්ත ගිය සතියේ නේද? එතකොට ඒකත් අර ගුණෝත්තර ශ්‍රේණි සූත්‍රය භාවිතා කරලා ඉවරලා සුළු කරලා ඉවරලා මෙන්න මේ වගේ කෙටි සූත්‍රයක් ගන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට මේ වසර 10ක වගේ භාණ්ඩාගාර බඳුන් කරගෙන ඉසකගේ හොයන්නේ කොහොම මේ වෙන වෙනම අවුරුදු 10ම හොයවෙන්න ඕනේ. මේ සූත්‍රය මතක තියාගන්න කියලා දැම්මත් මේ අගේ එනවා. ඒතර මේ සූත්‍රයට ආදේශ කරන්නේ කොහොමද මේක? මුහුණත් අගේ කීයද 10යි. 10 බෙදීම 1.0.675 කීවෙනි බලයද? 10 හම්බෙන අවුරුදු 10කින් එනම් 10 වෙනි බලය. මේකට එකතු කරන්න ඕනේ මොනවද? මේකට එකතු කරන්න ඕනේ මෙන්න මේ සූත්‍රය ඉතින් මතක තියාගෙන ගිහින් දාන්න. කූපන් අගය දාන්න ඕනේ මෙතන. කූපන් අගය කොච්චරද? රුපියල් 60යි. මේ වාර්ෂිකයක වර්තමාන අගය ඔය තියෙන්නේ. මතක නේද හැම අවුරුද්දෙම එක් සමාන මුදල් ප්‍රවාහයක් සිද්ධ වෙනකොට ඒකේ වර්තමාන අගය හෙව්වා අපි වාර්ෂිකයක වර්තමාන අගය වෙන සූත්‍රයක් කියන ගත්තා. ඒ සූත්‍රය සුළු කළාම එන එක තමයි මේ දීලා තියෙන්නේ. ඒතර 60 වැඩි කරන්න ඕනේ 1 ඍණ මේ 1 ධන r ඍණයෙන් කියලා තියෙන 1 මේ 1 ධන r ගේ ඍණයෙන් කියලා කියන්නේ 1 බෙදීම 1 ධන r මේ තියෙන 1 ධන r ගේ ඍණයෙන් වෙන බලය කියලා කියන්නේ 1 ධන 1 යට 1 ධන r ගෙන් වෙන බලය. එහෙනම් 1 ඍණ 1 බෙදීම 1 ධන 0.675 10 වෙනි බලයෙන් 10යිනේ. ඔන්න ඕක බෙදන්න ඕනේ r කෙන්. r කියන්නේ කීයද? 0.675. මේ දෙන්නව එකතු කරපුවාම මේ 946 770 එනවා උත්තරේ විදියට. හරි. දැන් මෙතන මේ ගාම තව පොඩි දෙයක් කියනවා. ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ දැන් මම කියවනේ සාමාන්‍යයෙන් මේ කූපන් ගෙවීම් සිද්ධ වෙන අර්ධ වාර්ෂිකව කියලා. ඒතර අර්ධ වාර්ෂිකව කූපන් ගෙවීම සිද්ධ වෙනවා නම් එහෙනම් කොහොමද මේක හොයන්නේ? නිසග අගය හොයන්නේ. ඒතර අර්ධ වාර්ෂිකව කූපන් ගෙවීම සිද්ධ වුණා නම් වෙන පාටක් පාවිච්චි කළොත් එහෙම කොළ පාට වගේ පාවිච්චි කරන්නකො. ඒතර අර්ධ වාර්ෂිකව කූපන් ගෙවීම සිද්ධ වෙනවා නම් එහෙනම් දැන් කූපන් අනුපාතික මෙතන රුපියල් 60යිනේ 6යිනේ. එතට අපි කූපන අනුපාතික 6 කියලා දුන්නාම කූපන් වසරක් සදා කූපන් අගය හොයන මුලින්ම 1000 6යින් වැඩි කරලා රුපියල් 60යි කියලා ගන්න. අර්ධ වාර්ෂිකව නම් ගෙවීම් සිද්ධ වෙන්නේ ඕකේ දෙකට බෙදෙන අගය තමයි අර්ධ වාර්ෂිකව ගෙවන්නේ. එතන එනම් මේ 60 නෙවෙයි මෙතන එන්නේ 30. ඊට මෙතනත් 30ක් එනවා. මෙතන 30යි මැද්දේ ආයි 30ක් එනවා. එතකොට වෙන වෙනම මේ හැම එකේම වර්තමාන අගය ගන්නවා. ඒක පැහැදිලිනේ. වෙන වෙනම වර්තමාන අගය ගන්නවා.
ඒතර වර්තමානගේ ගණිත දාන ප්‍රතිලාභානුපාතික කීයද? දැන් ඔන්න අපි පොඩි උදාහරණයක් කරමු එකක්. දැන් ඔන්න පළවෙනි අවුරුදු 30 බෙදන්නේ 1.065න් බෙදනවා. නෑ නේද? ඒතර මාස 6ක් සඳහා මේකත් අපි දෙකෙන් බෙදා ගන්න. ඒතර උත්තරේ එනවා 3.375 කියලා. ඒතර 30 බෙදන්නේ 1.0.0.375. ඊට පස්සේ දෙවෙනි කූපන් ගේම සිද්ධ වෙන අවුරුද්දක් අවසානයේදී. ඒත් ඒකේ කොහොමද වර්තමානය ගන්නේ? 30 බෙදීම 1.0.0.375 වර්ගය. දැන් මේ එකම සූත්‍රය තමයි භාවිත කරන්නේ. දැක්කද මේක මේ n තියෙන්නේ වසර ගණන් නෙමෙයි. n තියෙන්නේ ඇත්තටම කාල පරිච්ඡේද ගන්න. අපේ කාල පරිච්ඡේදය බැරි වෙලාවක්වත් මාස 6කට අඩු වුණොත් එහෙම ඒකට සමස්ත කාල පරිච්ඡේද සංඛ්‍යාව කීයක් වෙනවද? දැන් ඔක්කොම කාල පරිච්ඡේද කලින් අවුරුදු 10ක් තිබ්බ. දැන් කාල පරිච්ඡේද මාස 6ට අඩු වුණොත් එහෙම n යනවා 20ට නේද? එතකොට ඒ වගේම R කියලා කියන්නේ හැමතිස්සෙම මොකද්ද? අර කලින් ස්ලයිඩ් එකේ ඔක හඳුන්වලා තිබ්බා. R කියලා කියන්නේ කාල පරිච්ඡේදයක් සඳහා පොලිය. දැන් වසරක් සඳහා පොලිය 6.75 දුන්නේ. ඒතර අපි R විදිහට කාල පරිච්ඡේදය සඳහා පොලිය මේ විදිහට බෙදාගෙන ගන්නවා. දැන් ත්‍රිමාසික වුණොත් එහෙනම් 4ෙන් බෙදලා ගන්නවා. ඒතර ඒ විදිහට ගානේ හැටමේට කරගැනීම හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකේ ඉන්නේ 30 බෙදීම 1.0.375 තුන්වෙනි බලය. ඊට පස්සේ මේ අන්තිම අවුරුද්ද මේ 1060ට අදාළ වෙන්නේ මොකද්ද? එතන 1060 බෙදන්න ඕනේ 1.0.375 කීවෙනි බලයෙන්ද? මේ ඉන්නේ අපේ 20 වෙනි කාල පරිච්ඡේදය නේද? එතන මේ විදිහට බෙදන්න. එතන පොඩ්ඩක් වෙනස් නිසගාගයක් තමයි හම්බෙන්නේ. පොඩ්ඩක් වෙනස් කියලා කියන්නේ චුට්ටක් වැඩි නිසගාගයක් හම්බෙනවා. මොකද මේ අවුරුද්දක් අන්තිමේ තියෙන 60 භාගයක් කලින් මාස 6කින් හම්බෙනවා. එතන මේ 940 වඩා පොඩ්ඩක් වැඩි නිසගාගයක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඔයගොල්ලන්ට ගෙදරදී හදලා බලන්න පුළුවන්. එතන මේ අපේ සූත්‍රයටත් ඕක වළංගුයි. අපේ සූත්‍රයටත් කෙලින්ම ඔන්න ඕක ආදේශ කරන්න පුළුවන්. එතකොට R වෙන්නේ අර 0.675 නෙමෙයි 3.375. ඊට අමතරව n වෙන්නේ 10 නෙමෙයි 20. එතන මේ RN කියන්නේ හැමතිස්සෙම කාල පරිච්ඡේදය කියන සංකල්පෙ මත පදනම් වෙච්ච එකක් කියන එක ඔයගොල්ලන් දැන්ටත් පුරුදුයි කලින් පාඩම් වලින්. හරි බැඳුම් කර මිලකරණය ඉගෙන ගන්න කලින් මේ ස්ලයිඩ් එකට කලින් අපි මෙන්න මේ උදාහරණ ටික කරලා කරන්න බලන්න මේ පළවෙනි උදාහරණ හොයලා ඉවරලා මට කියන්න මේ නිසකාගේ කීයද කියලා. වසර 5න් පාන්න තොර මේ 9 කූපනාමයක් සහිත රුපියල් 10 බැඳුම් කරේ වටිනාකම මට හොයලා කියන්න. දවස මමනේ දැන් කතා කරේ. ඔයගොල්ලෝ ගානක් හදලා කියන්න. බලමු පළවෙනි වසර 5කින් පාරන තුන 9 කූපනාගයක් සහිත රුපියල් 1000ක් බැඳුම් කරා. කොහොමද ආදේශ කරන්නේ? කදාන. දැන් මොකද්ද R විදිහට භාවිත කරන්නේ? R විදිහට භාවිත කරන වෙනදවල පොලිය හොඳ. අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය. කදාන දශමයි කියන බලයද අවුරුදු 5. දාන දැන් කූපන් අගය කීයද? කූපන් අගය කීයද? 1000 වැඩි කරන්න ඕනේ 9 නේ. 90යි කූපන් අගය. 90 අයිනෙලි පේන්නේ නැහැ. බෙදීම 1.0.1 පස්වෙනි බලය දාන කූපන් අගය අපි ගත්තා 90යි කියලා 90 වැඩි කිරීම 1 ඍණ 1 බෙදීම 1.0.1 පස්වෙනි බලය ඔය සමස්තය බෙදන්න ඕන කීයෙන්ද? 0.1. ඔහොම කළාම ඔයගොල්ලන්ට උත්තරයක් එන්න ඕනේ
900 61 740ක ගත්තේ නැද කවුරු? ඊට පස්සේ දැන් තියෙන ඊළඟ එක තියෙන වසර 5කින් පරණත වන 12 කූපනාගයක්. දැන් මෙතන කූපන අනුපාතිකය කීයද? 120යි. 1000 වැඩි කරන්න ඕන අපි 12. මේ තියෙන R. ඔය විදිහට හදපුවාම ඔයගලන්ට ඕකට එන්න ඕනේ මේක. නිසගාගයක් එන්න ඕනේ 107යි 772ක. sorry 1070යි 7ක. හරි. ඊට පස්සේ අන්තිම ගාන වසර 5කින් පරණතන 10 කූපනාගයක් සහිත 1000ක බැඳුම් කරේක. මෙතන කූපන අනුපාතිකයේ 100යි. වෙළඳපොළ පොලිය 10%යි. ඕක හැදුවහම ඔයගොල්ලන්ට එන්න ඕනේ රුපියල් 1000යි කියලා ඉසගාගේ. හරි. උනාගෙන් තමයි ඔයගොල්ලන්ට එන්න ඕනේ. දැන් මේ ඇවිල්ලා 1000ක මිලටනේ. මේ ඇවිල්ලා 1000ක මිලට තමයි මේ 961යි 740. දැන් අපි සාමාන්‍ය 100ක ඉසග මිලටනේ ගානක් හදන්නේ. හින්දා අපිට ඕනනම් 100ක මිලට අරන් හදන්නත් පුළුවන්. ඒ කියන්නේ පැහැදිලි නේද මං කියන එක? මේ 1000ක බැඳුම් කර තිබ්බොත් තමයි 961යි 40 වටිනාකම. එතකොට 100ක මුහුණත් අගේ සහිත බැඳුම් කර තිබ්බනම් එහෙම ඕකේ. අගේ හොයන්න අපි 1000න් බෙදලා 100න් වැඩි කරනවා. ඒ කියන්නේ 96යි 714යි නේ. 96,14යි මේක එතකොට 107යි වෙනවා මේක රුපියල් 100යි වෙනවා. අපි එහෙනම් දැන් යමු කලින් ස්ලයිඩ් එකට පැහැදිලි කරගන්න. දැන් මෙතන අපි සාරාංශයක් අර කලින්ගේ සාරාංශයක් දාගත්තොත් එහෙම අපිට හිටියා කූපන අනුපාතික හිටියා. ඊට පස්සේ අපි පළදාව දාගමුකෝ. පළදාව කියලා දාගමුකෝ. පළදාව හිටියා. මිල හිටියා. කූපන අනුපාතික මොනවද තිබ්බේ? කූපන අනුපාතික තිබ්බා 109 කූපන අනුපාතිකයේ තිබ්බා 112 කූපන අනුපාතිකයේ තිබ්බා 10 කූපන අනුපාතිකයේ තිබ්බා. පළදාව මේ අවස්ථාව තුනේ වෙනස් වුණාද? පළදාවක වෙළඳපොළ පොලිය අවස්ථාව තුනේ 10 පොලියම තමයි තිබ්බේ. මේ අවස්ථාව තුනේ ආපු මිලවල් කොච්චරද? මේක දල වශයෙන් දාන්න. මිල අපිට තිබ්බේ 9 අවස්ථාවේ අපි දැක්ක මිල විදිහට රුපියල් 96ක් තිබ්බා. 12 අවස්ථාවේ අපි දැක්ක 107ක් තිබ්බා. 10 අවස්ථාවේ අපි දැක්ක 100ක් තිබ්බා. මම මේ බැඳුම් කර මුණත් අගේ 100ක් සඳහා මිල තමයි මේ දැක්ක. ඔය විදිහට අපි දැන් සාරාංශය ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න කූපනාගේ සහ අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතය. නැත්නම් පළදා මත පදනම බැඳුම් කර සඳහා මිල අවස්ථා තුනක් පවතී. මිල අවස්ථා තුන තමයි අපි අර කණින් ගානේ හැදුවේ. පළවෙනි අවස්ථාව මොකද්ද? බැඳුම් කරේ මිල මුහුණත් අගයට වඩා අඩුයි. දෙවෙනි අවස්ථාව මොකද්ද? බැඳුම් කරේ මිල මුහුණත් අගයට වඩා වැඩි. තුන්වෙනි අවස්ථාව මොකද්ද? බැඳුම් කරේ මිල මුහුණත් අගයට සමානයි. එතන අපි මේ මිල අවස්ථාවකින් එක බලමු. පළවෙනි එක තියෙනවා සමාන මිල බැඳුම් කර. සමාන මිල බැඳුම් කරයක් කියලා කියන්නේ කූපන අනුපාතිකයේ සමානයි පළදා විට ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට සමාන ප්‍රතිලාභයක් ලැබේ. ඒ නිසා වුන් සමාන මිල වල 100ක් ගෙවතියි කියලා තියෙනවා. මේක තේරුම මොකද්ද? මේකෙදි සමාන මිල බැඳුම් කරයක් අවස්ථාවේදී කූපන් එකයි පළදාව අතර සම්බන්ධය මොකද්ද? මේ බලන්න මේ සමාන මිල බැඳුම් කරයක් වුණාම කූපන් එකයි පළදාවයි සමාන වෙලා තියෙනවා. මේ සමාන මිල බැඳුම් කරයක් කියන එකේ තේරුම මුහුණත් අගයයි ඉසගගේ සමානයි කියන එක. මුහුණත් අගේ 100යිනේ. බැඳුම් කරේ මුහුණත් අගයත් 100යි බැඳුම් කරේ මිලත් 100යි. ඒ කියන්නේ මේ සමාන මිල බැඳුම් කරයක් කියලා කියන්නේ. ඒකේ ලක්ෂණය මොකද්ද? කූපන අනුපාතිකයි පළදාය ප්‍රතිශතයයි සමානයි. මේකේ පැහැදිලි කිරීම මොකද්ද? මේකේ පැහැදිලි කිරීම තමයි දැන් මේ පළදාව කියලා කියන්නේ මේ ආයෝජකයන්ට අවශ්‍ය කරන ප්‍රතිලාභෙන්. දැන් ආයෝජකයන්ට අවශ්‍යයි 10%ක ප්‍රතිලාභයක්. හැම අවුරුද්දෙම මෙයාට 10%ක ප්‍රතිලාභයක් අවශ්‍යයි. හැබැයි 10% ප්‍රතිලාභය මෙයාට හම්බ වෙනව නේද මේ කූපන් එකේ විතර. දැන් මෙයාට අවශ්‍යයි 10%ක ප්‍රතිලාභයක්.
මෙයා රුපියල් 100ක ණයක් ලබා දීලා තියෙනවා. මෙයාට මේ රුපියල් 100ට හැම අවුරුද්දම 10 ගන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය 10 කූපන් එක විදිහට හම්බ වෙනවා. රුපියල් 10 ගන්න කූපන් එකක් විදිහට හම්බ වෙනවා. එතකොට මෙයාට ප්‍රශ්නයක් නැහැ. මෙයාට අවශ්‍ය ප්‍රතිලාභයේ 100ක් හම්බෙන හින්දා මෙයා කැමැති මේ බැඳුම් කරේ අද රුපියල් 100ක් දීලා ගන්න. එද අද 100ක් දීලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා ගාව ওই 100 ගිහිල්ලා බැංකුව දැම්මත් මෙයාට හම්බෙන්නේ රුපියල් 10 ගන්න හැම අවුරුද්දෙම. පොලිය විදියට පළදාව කියලා කියන්නේ පොලියනේ. මෙයාට බැංකුව ගිහිල්ලා දැම්මත් රුපියල් 10 ගන්න තමයි හම්බෙන්නේ. ඒ 10 අපිට මේ සමාගමෙනුත් කූපන අනුපාතික විදිහට හම්බ වෙනවා. ඒතර මෙයා කැමැති මේ බැඳුම් කර රුපියල් 100ක් දීලා ගන්න පාඩුවක් නැති හින්දා. හරිද? ඒතර සමාන මිල බැඳුම් කරයක් කියලා කියන්නේ කූපන අනුපාතිකය පළදාවයි සමානයි. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයේ විදිහට තියෙනවා මේ අධිමිල බැඳුම් කර කියන එක. අධිමිල බැඳුම් කරයක් කියලා කියන්නේ දැන් බැඳුම් කරේ මුහුණත් අගේ රුපියල් 100යි. හැබැයි දැන් අද බැඳුම් කරේ මිල එමෙත වටිනාකම් අර මුහුණත් අගට වඩා වැඩි. මෙන්න මේ දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ එල් 107 අවස්ථාව. 107 වෙනකොට 102 වෙනකොට 120 වෙනකොට 100ට වඩා වැඩි යකේ. ඒතර මෙහෙම වෙනව ඇත්තේ. මෙහෙම වෙන හේතුව තමයි දැන් මෙයාට අවශ්‍ය කරන්නේ 10%ක වගේ පොලි අනුපාතිකයක්. 10% ගානේ හම්බ වෙනවා. මෙයා සතුටුයි. හැබැයි මෙයාට 10ක් ඕන කළාට 10ක් අවශ්‍ය අවස්ථාවේදී මේ කූපන් එක විදිහට 12 ගානෙම දෙනවා. කියන්නේ මෙයාට 10යි අවශ්‍ය. දැන් බැංකුවේ ගිහිල්ලා ඒව තැන්පත් කරන්න 10 ගාන තමයි හම්බෙන්නේ. හැබැයි සමාගම 12%ටත් වැඩි මෙයාට හම්බ වෙනවා. ඒතර මෙයාගේ අවස්ථාවකදී මෙයා සමාගමේ බැඳුම් කරගන්න කැමති. මොකද වැඩි පළදාවක් හම්බ වෙනවා. ඒතර සමාගමේ බැඳුම් කරතේ තියෙන ඉල්ලුම වැඩි වෙනව නේද? ඉල්ලුමත් වැඩි වෙනවා. ඒතකොට මෙයා වැඩි මිලක් දීලා හරි. රුපියල් 100ට ගත්තොත් එහෙනම් මෙයාට හොඳටම ලාභයි. 112 කූපන්යක් හම්බෙන එළිය හම්බෙන්නේ 110යි. හැබැයි මෙයා 100ට වඩා පොඩ්ඩක් වැඩියෙන් දීලා හරි ගන්න කැමතියි. මොකද මෙයාට අර පොලියට වඩා වැඩි කූපන් එකක් හම්බෙන හින්දා. මෙයා 107 දක්වා මිලක් දෙන්න කැමතියි. 107ට අඩු ඕන මිලක් දුන්නොත් එහෙනම් මෙයාට ලාභයක් වෙන 107 තමයි ඔය ලාභයක්වත් පාඩුවක්වත් නැති අවස්ථාව. ඒ කියන්නේ අර 100කට අවුරුදු කිහිපයකින් 100ක් ආපහු හම්බෙන බැඳුම් කරයක් අද දවසේ රුපියල් 7ක් වැඩි 107ක් දීලා ගත්තත් පාඩුවක් නෑ. මොකද අර වෙළඳපොළ පොලියට වඩා ටිකක් විශාල කූපන් එකක් හම්බෙන හින්දා අර වැඩිපුර දෙන්න ටික ආවරණය වෙනවා. ඒ හින්දා මේ අධිමිල බැඳුම් කරේක ලක්ෂණය මොකද්ද? වෙළඳපොලේ තියෙන පොලි අනුපාතිකයට වඩා වැඩිපුර කූපන් අගයක් හම්බෙන ඉතින්. සාධාරණ මතක තියාගන්න අපහසුතාවයක් නෑ නේද? වෙළඳපොලේ තියෙන පොලියට වඩා වැඩි කූපනයක් හම්බෙනකොට අපි වැඩි මිලක් දීලා මේ බැඳුම් කරේ ලබා ගන්න කැමතියි. ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබේ. කූපන් එක අවශ්‍ය ප්‍රතිලාභයට වඩා වැඩි. එම නිසා වුන් සමාන මිල වන රුපියල් 100ටත් වඩා වැඩි මිලක් දීලා ඉවරලා මේක මිලදී ගන්න කැමතියි. එතන අවසාන අවස්ථාව තමයි වට්ටම් මිල බැඳුම් කරේ. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකකට වට්ටමකට තමයි ගන්න කැමති. එහෙම වෙනව ඇත්තේ අඩු මිලට ගන්න කැමතියි. වැඩි හොඳ නැති බැඳුම් කරයක් වෙන්න ඇතිනේ. ඒ වැඩි හොඳ නැති බැඳුම් කරයක් කියලා කියන්නේ වෙළඳපොලේ ලබා දෙන පොලි අනුපාතිකයට වඩා අඩුවෙන් තමයි කූපන් ලබා දෙන්නේ. එතකොට ඒ හින්දා මෙයා මේ 100ට මේක ගන්න කැමති නැහැ. 100ට ගත්තොත් එහෙනම් පාඩු. ඔය 100 ගිහිලිවල බැංකුවක වගේ තැන්පත් කළා නම් ඊට වඩා පොලියක් හම්බ වෙනවා. හැබැයි මෙයා කැමති වෙන්න පුළුවන් 100ට වඩා අඩු මිලකට හම්බුනොත්. මෙතන අඩු මිලකට හම්බුනොත් එහෙම දැන් කවදා හරි කල්පිරීමේදී 100ක් හම්බ වෙනවනේ. එතකොට අද 95ට වගේ ගත්තා නම් කල්පිරීමේදී 100ක් හම්බ වෙනවා. එතකොට එතනෙත් ලාභයක් වෙනවනේ. ඒ ලාභෙනුත් මේක ආවරණය කරගන්න වගේ අවස්ථාවක් ආවොත් මෙයා මේක ගන්න කැමතියි. ඒත් මෙයා අඩු මිලකට තමයි වට්ටම් මිල බැඳුම් කරගන්න කැමති. හේතුව මොකද්ද? කූපන් අනුපාතිකේ වෙළඳපොළ පොලි අනුපාතිකයට වඩා අඩුයි. කූපන් අනුපාතිකේ පළදාවට වඩා අඩු විට ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභයට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබේ. ඒ නිසා වුන් සමාන මිල වන 100ට වඩා අඩු මිලක් ගෙවලා 96ක් වගේ මිලක් ගෙවලා තමයි මේ ගන්න කැමති. මේ ගෙවන්න කැමති මිල හොයන්න අපි වර්තමාන අගය වෙලවලා බැඳුම් කරේ නිසක අගය හොයන්න අවශ්‍යයි. දැන් ආයෝජන කළමනාකරන අපි ලබන සතියේ කරමු. දැන් ඕගොල්ලෝ කරමු මාත් එක්ක ගැටලුවක්. හදන්න බලන්න මේ මේ ගැටලුව කරන්න
උදාහරණය අර්ධවාර්ෂිකව නොවේද ගෙවන්නේ. ඒක අර්ධවාර්ෂික ගෙවන්නේ. හොඳයි කියූප එක. දැන් අපි අර උදාහරණයක් කළානේ. අන්තකද මෙතන අපි උදාහරණයක් කළා. උදාහරණයක් මෙතන මේ ගණන් හෙව්වේ අපි 96යි මෙහෙම කියලා ගණන් හෙව්වා. එකසිය හතයි හොම කියලා ගණන් හෙව්වේ. එතන මේ ගෙවන්නේ අර්ධවාර්ෂිකව. මම ඒක වචන දැක්කේ නෑ. එතන අර්ධවාර්ෂික ගෙවුවොත් එහෙනම් මෙතන කාල පරිච්ඡේද සංඛ්‍යාව කීයට වැඩි වෙනවද? එතන 5 නෙමෙයි 10යි. එතන r වෙන්නේ කීයද? r වෙන්නේ 9 බෙදීම 2. 4.5යි. එතන අර සූත්‍රයට දාද්දී මේ විදිහට දාන්න ඕනේ. එතන මුණත්තගේ අන්තිම එකේ වෙනසක් වෙන්නේ නැහැ. 100 බෙදන්න ඕනේ. එක දන කීයෙන්ද? එතන එක දන 0.45 කීවෙනි බලයෙන්ද? බෙදන්න ඕනේ. දැන් කලින් මම කලේ එක දන 0.9 පස්වෙනි බලයෙන් දැන් කාල පරිච්ඡේද 10ක් කියන 10න් බෙදන්න. ඊට දාන්න කූපන ගෙවීම කාගේ කීයද? කූපන් වසර සඳහා කූපන අනුපාතිකය 1000කට ඉන්නේ 1000කට ඉන්නේ. වසර සඳහා කූපන අනුපාතිකය 90යි. එහෙනම් අර්ධ වාර්ෂික ගෙවන්නේ 45යි නේද? දාන 45 වැඩි කරනවා. ඊට පස්සේ උත්තරේ දාන්න දෙන එක කරගෙන එක දාන දැන් දාන්නේ මේ මෙතන වැරද්දුවා නේද? එතන දාන්න ඕනේ r නේ. එතකොට අපේ r වෙන්නේ පොලි අනුපාතිකයනේ. r වෙන්නේ වෙළඳපොළ පොලි 10යි. එහෙනම් 10 බෙදීම 2 කියන්නේ 5යි. නෑ එක දාන 0.5 කියන බලයද? එන් 10යි නේ. බෙදන්න ඕනේ r එකෙන්. r කීයද? 0.5යි. r 5. එතන පොඩි වෙනස්කමක් එනවා. ඒතර තමයි අර උත්තර එන්නේ. හරි. හොඳයි කියුවා. thank you. පරිණත වීමට ඉතිරි කාලය වසර 6ක් හා කූපන අනුපාතිකය 6.2.5ක් වන භාණ්ඩාගාර බැලුම් කරක්. ද්විතීයික වෙළඳපොළින් මිලට ගැනීමට ආයෝජකෙක් 1,92,000ක් වැය කරනවා. බැලුම් කරේ මුහුණත් අගේ ලක්ෂ 2යිලු. වර්තමානයේ වසර 6ක් සඳහා වූ ඵලදාව වාර්ෂිකව 7යි. කූපන් පොලේ ගෙවන්නේ අර්ධ වාර්ෂිකව නම් භාණ්ඩාගාර බැඳුම් කරක් සදාවන එක් කූපන් ගෙවීමක් අගේ ගන්න එක. දැන් මේ ගොඩක් දත්ත දුවලා තිබ්බට දැන් මෙයාගේ මේ වෙළඳපොළ මිල වැඩක් තියෙනවද කූපන් හොයන්න? නෑ ඒක වැඩකුත් නෑ. ඊට පස්සේ කූපන් අනුපාතික වෙන්නේ මෙයාගේ ඵලදාව වැඩක් තියෙනවද? ඒක වැඩකුත් නෑ. වැඩක් තියෙන මුහුණත් අගේ කූපන් අනුපාතිකය විතරයි නේද? ඒතර මුහුණත් අගේ ලක්ෂ 2යි මුහුණත් අගේ ලක්ෂ 2යි ඔක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? කූපන් අනුපාතිකයෙන් වැඩි කරන්න. හැබැයි ගෙවීම් සිද්ධ වෙන්නේ අර්ධ වාර්ෂිකව. එහෙනම් මේක බෙදන්න ඕනේ දෙකෙන් නේද? ඒතර උත්තර එනවා රුපියල් 6250යි. සරලයි නේද? කවුරුත් උත්තර දාන්න නැත්නම් මේ පාඩම ටිකක් අමාරුයි වගේද? තේරෙනව නේද? ගැටලු තියෙනවා අහන්න. අපි ලබන සතියේ ප්‍රශ්න ගන්නවා. අමතර අපේ අර ඉතුරු වෙච්ච කෑල්ල කරමු. ආයෝජන කල්පනා කරමු.
ඒක කරන්න බලන්න. උත්තර දාන්න පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක. හරි උත්තර අපිට එකක් හම්බෙලා දෙන 3 කියලා අනිත් අය දාන්න අපි බලමු කොකද හරි උත්තරේ කියලා. පාත සඳහන් සමහර බැඳුම් කරවල මිල ගණන් මුහුණත් අගේ දීලා තියෙනවා 100යි කියලා. නිවැරදි වාර්තා නොමැති බව වටහාගෙන තියෙනවා. වැරදි ඒවා මොනවද කියලා අහන්න. දැන් ඒ කියලා බැඳුම් කරලා දීලා තියෙනවා. බැඳුම් කරේ මිල 105යිලු. කූපන් අගේ 5.5යිලු. උපයෝග අනුපාතිකයේ 4.4යිලු. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? කූපන් ගෙවනවා 5.5. ඉතින් අනුපාතිකය කියලා කියන්නේ ප්‍රතිලාභය. ප්‍රතිලාභය නැත්නම් ඵලදාව අවශ්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 4.4. ඒ කියන්නේ වෙළඳපොළ පොලියත් 4.4යි. එතකොට එළිය 4.4ක් ගෙවන අවස්ථාවකදී මේ කූපන් අගෙන් අපිට හම්බ වෙනවා කූපන් අනුපාතිකය හම්බ වෙන ඊටත් වඩා වැඩි අගයක්. ඒත් මේ වගේ බැඳුම් කරයක් අපි වැඩි මිලකට වෙනවත් මිල දී ගන්න කැමති නේද? මුහුණත් අගේ මිල දී ගන්න කැමති 100ක් දීලා ගන්න කැමති සමාන කූපන් අගයක් හම්බුනා නම් වෙළඳපොළ පොලට සමාන කූපන් අගයක් හම්බුනා. හැබැයි දැන් මෙතන වැඩිපුරත් කූපන් හම්බෙනවා. ඒතර වැඩි මිලක් කලි කියලා ගන්න කැමති නේද? ඒතර මේක අධිමිල බැඳුම් කරයක් විදිහට තමයි මේක වාර්තා වෙන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. අධිමිල බැඳුම් කරයක් වීමේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ B වෙළඳපොළ පොලිසියට 8.5ක් වගේ අවස්ථාවකදී කූපන් ගෙවන්නේ ඊටත් වඩා අඩුයි. ඒතර කොහොමද අපි 100ක් දීලා මේක ගන්න කැමති නැහැ නේද? අඩු වෙන්නේ හම්බෙන්නේ නැහැ. ඕනනම් අපිට වට්ටම් කරලා දෙනවා නම් අපි ගන්න කැමති අඩු මිලකට. ඒතර B නිවැරදි වාර්තා වෙලා තිනවා 100ට වඩා අඩු මිලක් තමයි. ඊට පස්සේ අපි C කියන උත්තරේ ගත්තොත් එහෙම කියන්නේ C කියන බැඳුම් කරේ ගත්තොත් එහෙම වෙළඳපොලේ පොලිසියට 6.9ක් දෙන ඊට වඩා අඩු කූපනගයක් තමයි ගෙවන්නේ. ඒතර ඒ වගේ වෙළඳපොලේ අඩු කූපනගයක් ගෙවන වෙළඳපොළ පොලියට වඩා අඩු කූපනගයක් ගැන බැඳුම් කරක් අපි 100ක් දීලා ගන්න හේතුවක් නැහැ. මොකද එහෙනම් අපි ගිහිල්ලා මේ 100 බැංකුවේ දාලා නේද අපිට 6.9ක් හම්බෙන්නේ. ඒතර අපි අඩු පොලියක් තියෙන තැනක ගිහිල්ලා 100ක් දීලා ගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ඒතර අපි ඕක ඩිස්කවුන්ට් කරලා එහෙම නැත්නම් වට්ටම් කරලා දුන්නොත් විතරයි ගන්න. එහෙනම් මේකේ මිල වාර්තා වෙලා තියෙනවා වැරදි. ඊට පස්සේ ඉපේ අනුපාතිකයේ 6.5ක වෙළඳපොළ පොලිසියට 6.5ක අවස්ථාවක් ඉපේ අනුපාතිකයේ 6.5ක අවස්ථාවකදී වැඩිපුර කූපන් ගෙවන එකක් අඩු මිලට හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. එහෙම කවුරුත් විකුණයිද අපිට? නෑ නේද? අපිට එහෙම ගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කූපන් වගේ එළියට වඩා වැඩියෙන් දෙන එකක් ගන්න අපිට 100ට වඩා වැඩි මිලක් දීලා තමයි ඕක ගන්න වෙන්නේ.
සීහාඩි බැරිදි ලෙස තමයි වාර්තා වෙලා තියෙන්නේ. උත්තරේ තුන්වෙනි උත්තරේ. හොඳයි ඒක උත්තරේ දාලා තිනවා කට්ටිය. දැන් එහෙනම් අපි දවසේ අවසාන ගැටලුව විතර මේක කරමු. ඊළඟ ගැටලුව. මේ ගැටලුව. මට ගණන් බලන්න එහෙම නැත්නම් අපිට තව ගැටලුවක් කරන්න. ආයෝජකයෙකු දින 364ක පරණත කාලයක් සහිත මුහුණත් අගය මිලියනයක් වන භාණ්ඩාගර පිල්පතක් මිලට ගැනීම සඳහා පළමු නිකුත් කරන විටදී 9,15,000ක් ගෙවුවා. නිකුත් කරන අවස්ථාවේම ගෙවපු ගාණ දීලා තියෙන. එයා 9,15,000ක් ගෙවලා තියෙනවා. ගෙවලා තිනවා. එයාට හම්බ වෙනව කොච්චරද? අවුරුද්ද අවසානයේදී මිලියනයක්. මෙම බිල්පත් ආයෝජනයේ වාර්ෂික ප්‍රතිලාභ අනුපාතකය ගණනය කරන්න. දැන් අපිට දාන්න තියෙන අර මතකද? මොකක්ද අපිට දාන්න තියෙන්නේ? අපි අර සූත්‍රයක් ඉගෙන ගත්ත මෙන්න මෙහෙම එකක්. 100 බෙදීම 1 දාන R වතාවක් කල් පිරීමට ඇති දින ගන්න බෙදීම වසරක දින ගන්න කියලා සූත්‍රයක් ඉගෙන ගත්තා. ඕක තමයි දාන්න තියෙන්නේ. දැන් මෙතන මුහුණත් අගේ 100 වෙනුවට ලක්ෂයක් මිලියනයක් ඉන්නවා. ඒතර මිලියනෙන් පාවිච්චි කරන්න තියෙනවා. මිලියනේ වර්තමාන අගය. එව්වනම් අපි හරි. එක දාන දැන් මෙතන R කල් පිරීම දිනේ අර මේ කතන්දරයක් නෑ. මොකද වසරක් සඳහන් දීලා තියෙන. ඒතර කෙලින්ම R විදිහට දාන්න පුළුවන් මේක. R හැබැයි අපිට R තමයි දීලා නැත්තේ. අපිට මිල දීලා තියෙනවා. උත්තරේ විදිහට එනවා 9,15,000. මේක සුළු කරපුවාම R කීයක් එනවා? සුළු කරපුවාම R එනවා 9.29ක් නේ. ඒතර මේ සූත්‍රය දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් මේ වසරේ ප්‍රතිලාභයන හොයන්නේ. ඒතර වසරේ
ලාභය තමයි අපි හොයන්න ඕනේ. වසරේ අපිට හම්බෙන මේ වසරේ අපිට හම්බෙන ප්‍රතිලාභය. ඒතර මෙතන ඇත්තටම ප්‍රතිලාභය හම්බ වෙනවද? කූපන් ගේමක් සිද්ධ වෙන්නේ නැහනේ. මේ අද ලබා ගන්න මිලයි අපිට අවුරුද්ද අවසානයේ හම්බෙන මිල අතර වෙනසෙන් තමයි අපිට ප්‍රතිලාභය හම්බෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වෙනසෙන් අපිට ප්‍රතිලාභය හම්බෙන්නේ. එතකොට ඔගේ යටට එන්න ඕනේ ප්‍රතිලාභය එන්න ඕනේ මොකක් හරි ආයෝජනයක් මතනේ. යටට එන්න ඕනේ ආයෝජනය කරපු ප්‍රමාණය නේද? ආයෝජනය කරපු ප්‍රමාණය 9,15,000. ඕක කරත් ඔය උත්තරේ වෙනවා. ඔන්න අපිට මේ සූත්‍රයට දාන්න පුළුවන් ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. ඔය දෙකෙන්ම උත්තරේ එනවා. ලියගන්න ඉක්මනට තව ගැටලුවක් කරන්න ඊට පස්සේ උත්සාහ කරනවා 2019 සැප්තැම්බර් කියන ගානේ දෙවෙනි කොටස උත්සාහ කරන්න. මේක. මෙතන මේ මුළු ගානම කියවන්න ඕනේ නැහැ. මම භාණ්ඩාකාර මෙන්න මේ කොටස විතරක් කරන්නම්. භාණ්ඩාකාර බැඳුම් කරේට අදාළ කොටස විතරක් කරන්නම්. කියන්නේ මේක. ඒකට අදාළ විස්තරයක් දීලා තිනවා. අර්ධ වාර්ෂිකව ගෙවන වාර්ෂික කූපන් අගේ 8%ක් වූ 2023 දෙසැම්බර් 31 කල්පිරණ මුහුණත් අගේ දීලා තියෙනවා මිලියන 105ක් වන බැඳුම් කර ශ්‍රේණියකින්ලු ගැන තමයි දීලා තියෙන්නේ. ඒතර විස්තර දීලා මේකේ වෙළඳපොළ අගයක් දීලා තියෙනවා. මෙතන ඉපයුම් අනුපාතිකයක් දීලා තියෙනවා. හරි. ආයෝජන කාල පරාසයක් දීලා තියෙනවා අවුරුදු 5යි කියලා. කියන්නේ අද දවස් 2018 දෙසැම්බර් 12. කල්පිරණ 2023 දෙසැම්බර් 12. ඊට පස්සේ අහනවා භාණ්ඩාකාර බැඳුම් කරේ කියන්නේ අද දවස් ඇවිල්ලා 2018 දෙසැම්බර් 31 නේ. දිනට පැවති වෙළඳපොළ මිල ගණනය කරන්නලු. මේ බැඳුම් කරේ දිනට වෙළඳපොළේ අලෙව්වේ වට්ටම් මිලක් යටතේද නැත්නම් අදි මිලක් යටතේද කියලා අහනවා. හරි එහෙනම් අද ඇවිල්ලා 31/12 2018 කල්පිරණ 2023 12 වෙනි මාසේ 31 වෙනිදා. ඒතර අවුරුදු 5ක් තියෙනවා. එතරද අපි සූත්‍රය දාන්න තියෙන්නේ. දැන් සූත්‍රය දාන්න හැබැයි මුලින්ම කූපන් ගෙවීම කොච්චරද කියලා හොයාගන්න ඕනේ. ඒතර කූපන් ගෙවීමක අගේ කොච්චරද? කූපන් ගෙවීමක අගේ හොයන්න වෙන්නේ අපිට මුහුණත් අගේ මතනේ. දැන් මේ වෙළඳපොළ අගේ තමයි මේකේ 100 කියලා දීලා තියෙන්නේ රවුම් ගන්න. ඒතර වෙනස් අගයක් තමයි මුහුණත් අගේ දීලා තියෙන්නේ. ඒතර ඒක පටල ගන්න තු දාන්න ඕනේ. ඒතර මුහුණත් අගේ 105යි නේද? අපිට මේක 100කට හදන්න පුළුවන් දැන්. මේ දීලා තියෙන මිලියන වලින්නේ. ඒතර අපිට මේක මිලියන වලින් හදන්න පුළුවන්. මිලියන 105ක් කියලා අරන් හදන්න පුළුවන්. පස්සේ ගාන රුපියල් කරන්න මිලියනෙන් වැඩි කරන්න තියෙන්නේ. අපිට මේක මිලියන 105ක් කියලා තන මිලියන වලින් ගාන හදන්න පුළුවන්. එහෙනම් අපි මිලියන වලින් හදමු ගාන. එතන 105යි 105 වැඩි කරන්න වෙනවා 108ක් නේද? එතන 105 108න් වැඩි කරපුවාම අපිට එනවා 8.740ක් නේද? මේ කියන්නේ මිලියන 8.4ක් මේ එන්නේ. අපි 8.40 කියලා භාවිතා කරමු. ඒතර එක කූපන් අගයක් 8.40 හැබැයි ගෙවන්නේ අර්ධ වාර්ෂිකව. අර කලින් මට වැරදිච්ච තැන. ඒතර ගෙවන්නේ අර්ධ වාර්ෂිකව. හින්දා මාස 6කට පාරක් කොච්චර මිලියන් ප්‍රමාණයක් ගෙවනවද? මිලියන 4.2ක් නේද? ඊට මේ සූත්‍රයට දාන්න තියෙන. දැන් මුහුණත් අගේ කොච්චරද? මුහුණත් අගේ 105යි. 105 බෙදෙන්න ඕනේ එක දාන ඵලදාව දීලා තියෙනවා. මේ ඉපේ අනුපාතිකය තමයි ඵලදාව විදිහට භාවිතා කරන්නේ. 1.1 කීවෙනි බලයද? අවුරුදු 5යි. නම් 5ක් දාන්නේ නෑ නේද? අපි වර්ත වාර්ෂිකන ගාන හොදන්නේ. එහෙනම් 10යි. දාන කූපන අනුපාතිකය 4.2යි. 4.2 වැඩි කිරීම 1 ඍණ 1 බෙදීම 1.1 10 වෙනි බලය බෙදන්න ඕනේ කීයෙන්ද? 0.1. දැන් මම මෙතන 0.1 දැම්ම හරිද? වැරදි නේද? ඉපම් අනුපාතිකයේ 10 නේද? අපි මේක අර්ධ වාර්ෂිකව හදන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 10 බෙදන්න ඕනේ 2. ඒතර 5 තමයි කාල පරිච්ඡේදයක් සඳහා පොලිය. එහෙනම් මේක හැදෙන්න ඕනේ නේද? මේක 0.1 නෙමෙයි 0.5. මෙතනත්
0.5 මේකත් වැරදි බෙදෙන්නත් ඕනේ 0.5 ඒතර ඒ වැරද්ද ඔයගොල්ලෝ කරන්න එපා මට දැන් දෙවෙනි වතාවටත් වැරදුනා ඒතර ඒ විදිහට කරපුවාම ඔයගලන්ට මේකේ උත්තරය ගන්න පුළුවන් ඊට පස්සේ අහනවා එදිනට වෙළඳපොලේ අලෙව්වේ වට්ටම් මිලක් යටතේද නැත්නම් අධි මිලක් යටතේද කියලා අහනවා දැන් වට්ටම් මිලක් යටතේද අධි මිලක් යටතේද කියලා හොයන්න දැන් මේ මිලියන 100 අපිට අදාළව නැහැ මේ දීලා තියෙන්නේ අපිට අදාළයි දීලා තියෙන වෙළඳපොලාගේ ගන්නේ වෙළඳපොලාගේ ගන්නේ දැන් එතකොට දැන් මේක ඇත්තටම හදන්න දැන් මේ ගානක් හදා දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ මේ දා වෙළඳපොලාගේ දීලා තියෙනවානේ එදා වෙළඳපොලාගේ 100යි මුහුණත් අගේ 105යි ඒතර මේක අලෙව් වෙන්නේ වට්ටම් අග ඒ කියන්නේ මුහුණත් අගට වඩා අඩු මිලක් යට තියෙන අලෙව් වෙන්නේ ඒතර ඒ කියන්නේ අපිට ගාන හදන්න නැතුව කියන්න පුළුවන් අපිට වට්ටම් මිලක් යටතේ තමයි මේක අලෙව් වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා ඊට අමතරව දැන් මේ ගානේ ගැටලු කියන්නේ මේ ගානේ මේ කූපන අනුපාතිකයි පළදාව දිහා බැලුවොත් ඔයගොල්ලන් තේරෙනවා වට්ටම් මිලක් යටතේ මේක අලෙව් වෙන්න ඕන කියලා ඒ හේතුව පළදාව 10%යි හැබැයි ගෙවන්නේ කූපන් 8%යි වෙළඳපොළ පොලිය තරම්වත් මේ කූපන් ගේමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර කවුරුත් මේක වැඩි මිලට ගන්න නැහැනේ. මුහුණත් අගට වඩා අඩු මිලකට තමයි ගන්න. ඒතර මේක වට්ටම් මිල බැඳුම් කරයක්. හරි එහෙනම් අපි අතට මෙතනින් පාඩම අවසන් කරලා ලබන සතියේ අපි තියෙන අර පොඩි තියරි කොටස අවසන් කරලා ආයෝජන කළමනාකරණය කරලා ඉවරලා ඊට පස්සේ මේ දෙකම තියෙන ලොකු ගැටලු කීපයක් තියෙනවා. ඒ පසුගිය විභාග ප්‍රශ්න වලින් ඒ ගැටලු ටික අපි සාකච්ඡා කරමු. අපි අදට පාඩම අවසන් කරමු.